ඔව් ආදරණීය දරුදරුවනි අපි මීට ඉස්සෙල්ලා පාඩම් පරිච්ඡේදයේදී 4 වන ඒකකට අදාළව හවුල් ව්‍යාපාරයක ගති ලක්ෂණ කතා කරා හවුල්කරුවන්ගේ වගකීමේ ස්වභාවය. හවුල්කරුවන් වර්ග කතා කරලා හවුල්කරුවන්ගේ වගකීමේ ස්වභාවය කතා කරා. ඒකෙදි පැහැදිලිවම අපි කිව්වා බ්‍රිතාන්‍යයේදී සම්මත වෙච්ච කෙන්ඩෝල් එදිරිව හැමිල්ටන් කියන තීන්දුවේදී එංගලන්ත අධිකරණය තීන්දුව කළා සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම අසීමිත සාමූහික හා ඒකාබද්ධ වගකීමක් බව. අසීමිත සාමූහික හා ඒකාබද්ධ වගකීමක් බව. අසීමිතයි කියලා කිව්වේ හවුල් ව්‍යාපාරයක බැරකම් ණයතුරුස් හවුලට පියවන්න නොහැකි අවස්ථාවක එනම් හවුල් ව්‍යාපාරයේ බුන්වත් වූ අවස්ථාවක හවුල්කරුවන්ට තමන්ගේ පෞද්ගලික ධනය කැපකර හෝ ඒ බැරකම් පියවීමට ඇතිබැඳියාව. ඒක තමයි අසීමිත වගකීම කිව්වේ. ඊළඟට සාමූහික වගකීම කියලා කිව්වේ එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාවකින් බාහිර පාර්ශවයකට ඇතිවන අලාභ හෝ වගකීම් සඳහා සියලු හවුල්කරුවන් එක හා සමානව වගකීමට බැඳෙන බව. හැමෝම ඒක බාර ගන්න ඕනේ. කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක තමයි සාමූහික වගකීම කිව්වේ. ඒකාබද්ධ වගකීමක් කියලා කිව්වේ එක් හවුල්කරුවෙකුගේ ක්‍රියාවකින් ඇතිවන බැරකම් සඳහා සියලුම හවුල්කරුවන් වගකීමට බැඳෙන තත්වයක් යටතේ බාහිර පාර්ශවයකට කිසියම් අලාභයක් අය කර ගැනීමට නඩු පවරන්න ඕන නම් අදාළ හවුල්කරුට හෝ හවුල්කරුවන් සියලු දෙනාටම විරුද්ධව එකවරකදී පමණයි උසාවිය යන්න පුළුවන්. එකවරකදී පමණයි නඩු පවරන්න පුළුවන්. පැහැදිලිනේ? ඇයි? එකම සිද්ධියට සියලුම හවුල්කරුවෝ එක්කෙනෙක් වගේ තනි පුද්ගලයෙක් වශයෙන් බැඳෙනවා නම් බාහිර අපිට එවැනි හවුල්කරුවන්ට විරුද්ධව උසාවිය යන්නත් පුළුවන් එකවරකදී පමණයි. ඊට අමතරව අපි කිව්වා බුන්වත් හවුල්කරුවෙකුගේ වගකීම් කොටස බෙදා ගන්න ආකාරය. හවුල් ව්‍යාපාරයක් බංකොලොත් වෙච්ච මොහොතක හවුල් ව්‍යාපාරයේ නොපියවූ ණයතුරුස් පියවන්න වෙන්නේ හවුල්කරුවන්ටයි. නමුත් එක් හවුල්කරුවෙකු හෝ බංකොලොත් නම් ඒ බංකොලොත් හවුල්කරුගේට හවුලේ වගකීම් පියවන්න දායක වෙන්න බෑ. එහෙමනම් බංකොලොත් හවුල්කරුට හවුලෙන් ලැබෙන වගකීම් කොටස බංකොලොත් නොමැති හවුල්කරුවන් ඔවුන්ගේ අවසන් වරට එකඟ වූ ප්‍රාග්ධන ශේෂයන්ගේ අනුපාතයට බෙදා ගනිමින් සෙසු හවුල්කරුවන් බාර ගන්න ඕනේ. ඕක තමයි ගානර් එදිරිව මරේ තීන්දුව වශයෙන් අපි කතා කළේ. ඒකෙදි මම පැහැදිලිව අවධාරණය කරන්නට ඇති ලංකාවේ සිසුන් වැඩි ප්‍රමාණයක් මේක පුංචි දෙයක්. හරිම පුංචි. මේක ගැටලුවක් නන් නෙවෙයි. නමුත් ගැටලුවක් කරගන්නවා. මොකක්ද? හවුල් ව්‍යාපාරයක් බංකොලොත් නම් හවුල් ව්‍යාපාරය විසින් පියවිය යුතු සමස්ත වගකීම් ප්‍රමාණය අවසන් ප්‍රාග්ධන ශේෂයන්ගේ අනුපාතයට බංකොලොත් නැති අයට බෙදා දෙනවා. වැරදි ඒක. වෙන්න ඕනේ හවුල් ව්‍යාපාරයක් බංකොලොත් වුණාම කිසිදු හවුල්කරුවෙක් බංකොලොත් නැහැ කියන පූර්ව උපකල්පන යටතේ. කිසිදු හවුල්කරුවෙක් නුබුන්වත් කියන පූර්ව උපකල්පන යටතේ හවුල්කරු හැම දෙනාටම මේක බෙදන්න ඕනේ. මොකද්ද බෙදන අනුපාතය? ඒක තරකයක් එක්ක ගන්න. හවුල් ව්‍යාපාරයේ ලාභ බෙදාගන්නේ ලාභ අනුපාතයට නම් හවුල් ව්‍යාපාරයේ පියවිය යුතු වගකීමක් හවුල්කරුවන්ට බාර ගන්න වෙනවා කියන්නේ ඒක උන්ට අතිරේක ලාභයක්. එහෙනම් ලාභ මෙන්ම අලාභ බෙදා ගැනීමට ඇත්තේ එක අනුපාතයයි. ඒ ලාභ අලාභ අනුපාතය. නැත්නම් ලාලා අනුපාතය. මෙන්න මේ ලාලා අනුපාතයට අපි හවුලේ මුළු වගකීම් ටික බෙදනවා. බෙදුවම එනවා එකිනෙකා පෞද්ගලික ධනය කැප කර හෝ පියවන්න උන ප්‍රමාණයන්. එතනදි මතුවෙනවා එක්කෙනෙක් බංකොලොත් නම් ඒ බංකොලොත් වෙච්ච කෙනාගේ කොටස එයාගෙන් ආවරණය වෙන්නේ නැහැ. අන්නේ බංකොලොත් කෙනාට පැවරුණු වගකීම් කොටස බංකොලොත් නැති අය දෙන්නද තුන් දෙනාද එක්කෙනාද බාර ගන්න ඕනේ. මොන අනුපාතයේද? අවසන් ප්‍රාග්ධන ශේෂයන්ගේ අනුපාතයට. අනේ බුන්වත් හවුල්කරුට පැවරුණු වගකීම් කොටස විතරයි නුබුන්වත් අය අතර බෙදෙන්නේ ප්‍රාග්ධන අනුපාතයට. පැහැදිලිනේ? ඊට අමතරව අපි හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් කතා කරා. ඒ කියන්නේ හවුලේ කටයුතු වල නියැලෙන අතරතුර
හවුල්කරුවන්ට හවුල තුළින් උකහාගත හැකි හිමිකම් සමූහයක් තමයි අයිතිවාසිකම් කියලා කිව්වේ. ඒක බෙදුව ප්‍රධාන කාණ්ඩ දෙකකට. එකක් ව්‍යවස්ථාපිතමය අයිතිවාසිකම්, අනිත් එක ව්‍යවස්ථාපිත නොවන අයිතිවාසිකම්. ව්‍යවස්ථාපිතමය අයිතිවාසිකම් කිව්වේ හවුල් ව්‍යාපාර නීතියෙන්ම හවුල්කරුවන්ට දායාද කරපු අයිති කර දීපු අයිතිවාසිකම්. ව්‍යවස්ථාපිත නොවන අයිතිවාසිකම් කිව්වේ හවුල් ව්‍යාපාර නීතියෙන් ලබා දීලා නැහැ. නමුත් හවුල් ව්‍යාපාරයේ ලිඛිත ගිවිසුම හෙවත් හවුල් ව්‍යාපාර ඔප්පුවෙන් හෝ හවුල් ව්‍යාපාර ක්‍රමයේ හවුල් ව්‍යාපාර පරිචය තුලින් ලබා දීපු අයිතිවාසිකම් කියලා වර්ග දෙකකට බෙදුවා. උදාහරණයක් වශයෙන් හවුලේ යොදවන අමතර ප්‍රාග්ධනය ණය සඳහා 5% පුලියක් ගන්න පුළුවන්. හවුලේ ගිණුම් පොත්පත් පරීක්ෂා කරන්න අවශ්‍ය නම් පිටපත් ලබා ගන්න අයිතියක් තියෙනවා. හවුල වෙනුවෙන් දරූ වියදමක් හවුලෙන් ආපසු අය කරගන්න අයිතියක් තියෙනවා. ලාභ වලට ප්‍රාග්ධනයට සමානව දායක වීමේ අයිතියක් තියෙනවා. කළමනාකරණයට හැමදෙනාටම දායක වීමේ අයිතියක් තියෙනවා. ඒව මොනවද? නීතියෙන් ගෙන ආපුවා. ඒව තමයි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් කිව්වේ. හවුලෙන් ඉල්ලා අස්වීම ඉවත් වීම. ඊළඟට අමතරව හවුලෙන් ගැනිලි කිරීම. තමන්ගේ යෙදූ ප්‍රාග්ධනයේ කොටස් වශයෙන් ගැනීම. ව්‍යවස්ථාපිත නොවන අයිතිවාසිකම්. ඒවා පරිචයෙන් ලැබෙන දේවල්. ඊළඟට හවුල්කරුවෝ කළමනාකරණයට දායක වීම වෙනුවෙන් කිසියම් වැටුපක් ලබා ගන්න. හවුල් ඔප්පුවේ ඒවත් ලිඛිත ගිවිසුමේ තියෙනවා නම් අයිතියක් ලැබෙනවා. ඒකත් ව්‍යවස්ථාපිත නොවන අයිතිවාසිකම්. අපි ඔය වගේ කොටස් කීපයක් කතා කරා. අද අපි මේ ඒකකයේ හවුල් ව්‍යාපාර කියන ඒකකයේ අවසන් පරිච්ඡේදය තුල කතා කරන්න බලාපොරොත්තු වෙනවා හවුල්කරුවන්ගේ වගකීම් නැත්නම් යුතුයකම්. සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක ක්‍රියාත්මක වන සාමාන්‍ය හවුල්කරුවෙකුගේ එනම් සීමා රහිත හවුල්කරුවෙකුගේ යුතුයකම් නැත්නම් වගකීම්. මේ යුතුයකම් සහ වගකීම් බොහෝ විට දෙකම එකයි. ඒ කියන්නේ වගකීමක් කියන්නේ අපි විසින් ඉටු කළ යුතු බැඳීමක්, බැඳියාවක්. අපසතු බැඳියාවන් කියන්නේ කළ යුතු දේවල්. කළ යුතු ඉටු කළ යුතු බැඳියාවන් තමයි මේ වගකීම් කියන්නේ. ඉටු කලන් පස්සේ මොකද වෙන්නේ? ඉටු කලන් පස්සේ යුතුයකමක් වෙනවා. මම කියන ඕගලන්ට දෙමාපියෝ ඕගලන්ට කන්න බොන්න අඳින්න දීලා දෙමාපිය රැකවරණය දීලා හොඳින් රැක බලාගෙන උස් මහත් කළ හොඳට උගන්වනවා. ඕගොල්ලෝ ලොකු මහත්තුරු කරනවා. ලොකු නෝනාවරු කරනවා. රටේ නම් දරූ ව්‍යාපාරිකයෝ කරනවා. වෘත්තිකයෝ කරනවා. එදාට ඔබ දෙපයින් නැගිට සාධාරණ විදියට ආදායම උපද්දවනවා. උසස් ජීවන රටාවක් පවත්වාගෙන යනවා. එදාට ඔබ අම්මා තාත්තා මහලු නිවාසවල ගිහිලා බස් වෙන එක නෙවෙයි ඔබේ මොකද්ද වගකීම් වෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම ඒ දෙනෙත් පියා ගන්නකම් හොඳින් රැකවලා ගැනීමේ වගකීමක් ඔබට තියෙනවා. ඒගොල්ලෝ කවදාකවත් අමතක කරන්න එපා. තනිකම පාළුව දැනෙන්න දෙන්න එපා කියලා මම කියනවා. ඒක ඔයගොල්ලන්ගේ වගකීම පුතේ කියලා මම කියනවා. ඔබ කෙදිනෙක හෝ එම තත්ත්වයටපත් වෙලා මතුවනාගතේ ලෝකෙ කොහෙද අපි මුණ ගැහුණම කියනවා සර් සතුටුයි. සර් අපිට මේ වගේ කියලා දුන්නා. මේ වගේ ඕවදන් දුන්නා. දැන් මම මේ තත්ත්වෙ ඉන්නේ. මම මේ වගේ රැකියාවක් කරනවා. මම මේ වගේ ව්‍යාපාරයක නැත්නම් සමාගමක හිමිකරුවෙක් අධ්‍යක්ෂකවරයෙක්. මම අපේ ගෙදර හැදුවා හොඳට. අම්මා තාත්තට වෙනම AC කළ කාමරයක් හැදුවා. ඇටච් බාත්රූම් එකක් හැදුවා. අම්මා තාත්තා ගොඩක් දුක් විඳා. දැන් අම්මා තාත්තා සතුටෙන් ඉන්නවා. මම ඒගොල්ලෝ රැක බලා ගන්නවා. කිව්වම දැන් කියන්නේ. දැන් ඔබේ බැඳියාව ඉෂ්ට කරලානේ. මම කියන එදාට ඔව් පුතේ ඒව ඔයගොල්ලන්ගේ යුතුයකම්. දැන් මුලින් කිව්වේ වගකීම් කියලා. මුල් කාලේ. අද කියන්නේ මොකද්ද? යුතුයකම්. නිසා මේ දෙකම එකක් වෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට සීමාරහිත හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකුගේ යුතුයකම් නැත්නම් වගකීම් කීපයක් තියෙනවා. Taman විසින් හවුල වෙනුවෙන් ඉටු කළ යුතු බැඳීම්. හවුල වෙනුවෙන් ඉටු කළ යුතු බැඳීම්. බැඳියාවන්. එකක් තමයි හවුල්කාරයෙක්ව සිටි කාලයේදී ඇති කරගත් ණය පියවා දැමීමට තනිවත් සාමූහිකවත් බැඳීම. පනතේ හවුල් ව්‍යාපාර නීතියේ 9 වන සහ 7 වන වගන්තිය කියන වගන්ති දෙකෙන් මොක තහවුරු කරලා තියෙනවා. ඔබ හවුල්කාරයෙක්ව සිටි කාලයේදී ණය නැත්නම් වගකීම් ඇති කරගන්නේ ඔබෙත් කැමැත්ත ඇතුව. ඔබෙත් මතය අනුව. එහෙමනම් අද වන විට ඒ ණය පියවල නැත්නම් ඔබට ඒවෙන් බැහැර වෙන්න බෑ.
කරාරින්න බෑ. ඔබ අනිවාර්යයෙන්ම එක්ක තනිව නැත්තම් සාමූහිකව දැන් හවුල් ව්‍යාපාරේ බංකොලොත් කියනකො එහෙනම් ඒ ඔබ විසින් ඇති කරගත්ත ණයතුරුස් තවමත් හිඟ තියෙනවා නම් එරියස් තියෙනවා නම් ඔබේ පෞද්ගලික ධනයෙන් හෝ පියවා දැමීමට ඔබට යුතුයකමක් වගකීමක් තියෙනවා. අනිත් හවුල්කරු සියල්ල බංකොලොත් නම් ඔබ තනිව හෝ බැඳෙන්න ඕනක පියවන්න. ඒකයි තනි සාමූහිකවත් කිව්වේ. දෙවෙනි එක තමයි හවුල්කරුවෙකු හිතාමතා කළ වරදකින්. හවුල්කරුවෙකු හිතාමතා කළ වරදකින් බාහිර පාර්ශවයකට අලාභයක් සිදු වුවහොත් අදාළ හවුල්කරු විසින්ද හිතාමතා නොකළ වරදකින් අලාභයක් වූයේ නම් සියලු හවුල්කරුවන් සාමූහිකවද ඊට වගකිව යුතුයි. හවුල් ව්‍යාපාර නීතිය 10 වන වගන්තිය ඕක අපූර්ව විස්තර කරනවා. දැන් හවුල්කරුවෙකු යම්කිසි ක්‍රියාවක් කරන්න ඕනේ හවුල් ව්‍යාපාර වපසරී දන්නේ. හවුල් ව්‍යාපාර වපසරී නැත හවුල් ව්‍යාපාර පරිසරී දන්නේ කරන්න ඕනේ. ඒතර හවුල් ව්‍යාපාරික මට්ටමින් යමක් කරද්දී ඒක තමන්ගේ පෞද්ගලික මතය වෙන්නත් බෑනේ. සමස්ත හවුල්කරුවන් වෙනුවෙන් සමස්ත හවුල් ව්‍යාපාරය වෙනුවෙන් කරන්න ඕනේ. නමුත් පුද්ගලිකව ඉන් බැහැරව මගේ මතය අනුව මම හිතාමතාම බාහිර පාර්ශ්වයකට පාඩුවක් කිරීමේ අදහසින් පීඩනයක් එල්ල කිරීමේ අදහසින් යම් වැරදි ක්‍රියාවක් කරලා බාහිර පාර්ශ්වයේ අලාභයක් වුණා නම් ඒකට ඔබ පලි නැහැ. ඒකට වග කියන්නේ මම පමණයි. සෙසු හවුල්කරුවන් එකෙන් නිදහස් කියන එක මේ කියන්නේ. හැබැයි එහෙම බාහිර පාර්ශ්වයකට purposely අරමුණු සහගතව හානියක් හෝ පීඩනයක් නොකිරීමේ බලාපොරොත්තුවෙන් යම්කිසි හවුල් ව්‍යාපාරික කාර්යයක් කරන්න ගිහිල්ලා අහඹු ලෙස නැත්නම් අත්වැරදීමෙන් නොදැනුවත්ව හරි අලාභයක් වුණා නම් සෙසු හවුල්කරුවොත් ඒකට අර සාමූහික වගකීම යටතේ අසීමිත සාමූහික ඒකාබද්ධ කියන වගකීම කියන සංකල්පය යටතේ වගකීම බෙදනවා කියන එක මේ කියන්නේ. තේරෙනවද? එහෙනම් මම හිතාමතාම යම් කිසි කෙනෙකුට අලාභහානියක් කිරීමේ චේතනාවෙන්ම යම් ක්‍රියාවක යෙදিলা ඒ පාර්ශ්වයට අලාභයක් වුණා නම් ඒකට අනිත්‍ය සම්බන්ධ නැහැ. සෙසු හවුල්කරුවෝ ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. මම විතරක් ඒකට මුණ දෙන්න ඕන. නමුත් සාමාන්‍ය මට්ටමේ හවුල් ව්‍යාපාරික කාර්යයන් කරන්න ගිහිල්ලා අහඹු ලෙස බාහිර පක්ෂයකට අලාභහානි වුණොත් සෙසු හවුල්කරුවන් සමග මාද සාමූහිකව වගකීමකට බෙදෙනවා කියන එකයි මේකෙන් කියන්නේ. ඒක අපේ ප්‍රධාන යුතුයකමක් වගකීමක් වෙනවා. තුන්වෙනි එක තමයි හවුල්කරුවෙකු පුද්ගලයෙකුගේ දේපල හෝ මුදල් යම් ආකාරයකින් වංචා කර ඇති විට ඒ සඳහා වගකීම යුතු 12 වන ගන්තිය අනුව. මේකත් අර ඉස්සෙල්ලා කිව්ව එකට ටිකක් ළඟින් යන යුතුයකමක්. 12 වන ගන්තියෙන් කියනවා හවුල්කරුවෙකු පුද්ගලයෙකුගේ එක්ක මුදල් නැත්තම් දේපල වංචා කරලා අලාභයක් කරනවා. ඒකට සෙසු අය පලි නෑනේ. හවුල්කරුවෙකු හවුල් ව්‍යාපාරයේ තුලින් නියෝජනය වෙමින් කළ යුත්තේ හවුල් ව්‍යාපාරයට අදාළ ක්‍රියාකාරකම්. මම හවුල්කරුවෙක් නම් මම හවුල තුලින් නියෝජනය වෙලා බාහිර කෙනෙක්ගේ මුදල් මම වංචනිකව මගේ අතට ගන්නවා. බාහිර කෙනෙක්ගේ දේපල මම සොරකම් කරනවා. එහෙම මට බලයක් දීලා නෑනේ. සිවිල් නීතිනුත් එහෙම බලයක් නෑනේ. තේරෙනවද? එහෙනම් සෙසු හවුල්කරුවන්ට ඒක අදාළ නෑ. ඒකට තනි කරවව කියන්නේ මමයි. සෙසු හවුල්කරුවන් නිදහස් කරමින් බැහැර කරමින් ඒ තත්ත්වෙට මුහුණ දෙමින් මම මේ වගකීමට මම මේ අලාභය පියවීමට බැඳීමක් තියෙනවා. ඊළඟට හතරවෙනි එක හවුලට සම්බන්ධ යම් ගනුදෙනුවකින් හෝ හවුලේ නම හෝ දේපල භාවිතා කර යම් ලාභයක් නැත ආදායමක් ලදොත් එය හවුලට හෙළිකිරීමේ යුතුයකමක් වගකීමක් තියෙනවා සියලුම හවුල්කරුවන්ට. හවුල් ව්‍යාපාර නීතියේ 29 වන වගන්තියෙන් ওই කතන්දරේ තහවුරු කරනවා. මොකක්ද? එක්කෝ හවුලට සම්බන්ධ කිසියම් ගනුදෙනුවකින් හවුල නියෝජනය කරමින් මම විදේශ ව්‍යාපාරික සංචාරයකට සම්බන්ධ වෙනවා. විදේශ ව්‍යාපාර ගණනාවක් එක්ක සාකච්ඡා කරලා හවුල් ව්‍යාපාරයට අවශ්‍ය විවිධ වූ අමුද්‍රව්‍ය, තාක්ෂණික මෙවලම්, යන්ත්‍රෝපකරණ, මැෂිනරිස් වැනි දේවල් කිසියම් නිෂ්පාදකයෙක්ගෙන් මිලදී ගන්න මම ඇනවුමක් බාර දෙනවා. ඒතොර ඒ නිෂ්පාදකයාට ඒ ආයතනයක ලොකු වාසියක් වෙනවා. ආර්ථික වාසියක් වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ නීත්‍යානුකූලව ඒගොල්ලන් ව්‍යාපාර අනුමැතිය ඇතුව කොමිස් මුදලක් මට දෙනවා. ඒක මමත් ගන්නෙ වංචනික චේතනාවක් නෙවෙයි. නමුත් මට පුද්ගලිකව එක තබා ගන්න බෑ. මම ඒක අනිවාර්යයෙන්ම හවුලට හෙළිදරව් කරන්න ඕන, ලබා දෙන්න ඕන. එක්ක හවුලේ නම භාවිතා කරලා, දේපල භාවිතා කරලා
මම යම්කිසි ක්‍රියාකාරකම ගෙදෙනවා. ඒ තුලින් මට ලාභ ලැබෙනවා, ආදායම් ලැබෙනවා. ඒත් මම හෙලි කරන්න ඕන. දැන් මම හවුල් ව්‍යාපාරේ අපි හිතමු වාහනයක් මට දීලා තියෙනවා පෞද්ගලික ගමන් බිමන් වලට. ඒ වාහනෙන් මම හදිස්සියේ මම දන්න රෝගියෙක් ඈත පළාතක සිට කොළඹ රෝහලට රැගෙන එන්න උදව්වක් කරනවා. ඒ සදා මට ලොකු ගාස්තුවක් ගෙවනවා. ඒ නිසා යාගේ ජීවිතේ බේරෙනවා. ලොකු මුදලක් මට දෙනවා, තෑගි මුදලක් දෙනවා. ඒකත් මට තනියම ගන්න බෑ. ඇයි හවුල දීපලක් නිසානේ හම්බුනේ. හවුලට හෙලි කරන්න ඕනේ. පැහැදිලි නේද? ඊළඟට පස්වෙනිකින් කියන්නේ හවුලට තරඟකාරී ආයතන පවත්වාගෙන යාම නොකළ යුතුයි. තරඟකාරී ආයතන. එසේ පවත්වාගෙන යනු ලැබුවොත් එකී ලාභයේද හවුලට හෙලිකර පවරා දිය යුතුයි. 30 වන වගන්තියෙන් කියනවා. එතකොට දරුවනේ මොනවද මේ හවුලට තරඟකාරී ව්‍යාපාර ආයතන කියන්නේ? මොනවද තරඟකාරී ආයතන කියන්නේ? තරඟකාරී ආයතන කියන්නේ හවුල් ව්‍යාපාර ආයතනයේ තුලින් වෙළඳ පොළට නැත්නම් සමාජයට දායාද කරන ව්‍යාපාරික සේවාවන්. හවුල් ව්‍යාපාර ආයතනයේ කියන ව්‍යාපාර සංවිධානයේ මගින් සමාජයට නැත්නම් වෙළඳ පොළට තිලින කරන සියලුම ව්‍යාපාර කටයුතු තමයි තරඟකාරී ව්‍යාපාර වලට වැටෙන්නේ. දැන් හවුල් ව්‍යාපාරය විසින් අපි හිතමු කරන්නේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර විකිණීම කියලා. මම ඒ හවුල් ව්‍යාපාරයේ සමාජිකයෙක් කියන්නකෝ. මට ගෙදර මගේ නිවසේ හෝ නැත්නම් පිටස්තර තැනක ගෙදර සමාජිකයන් සම්බන්ධ කරගෙන හෝ නොගෙන හරි මට ගෙදර අයිස්ක්‍රීම් හදලා විකුණන්න බෑ. තරංකාරී. ඒ හවුල් ව්‍යාපාරේ කරන ව්‍යාපාරේ මම කරන්නේ තරංකාරී කරන්න බෑ. මගේ හවුල් ව්‍යාපාරය අපි හිතමු මුද්‍රණ කටයුතු කරන්නේ. මමත් පුංචියට මුද්‍රණයන්ට පරිගණකයන්ට උදාගෙන ප්‍රින්ටින් වර්ක් එකක් පටන් ගන්නවා ගෙදර. නැත්තම් වෙනස් ස්ථානයක. ඒක මගේ බෑ තහනම්. ඒ තරංකාරී. ඒකයි මේ කියන්නේ තරඟකාරී ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒක මගේ යුතුයකමක් එහෙම නොකිරීම. හැබැයි වෙන ව්‍යාපාර පුළුවන්. දැන් හවුල් ව්‍යාපාරය කරන්නේ මුද්‍රණ කටයුතු නම් මට පුළුවන් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරලා විකුණන්න. හවුල් ව්‍යාපාරය කරන්නේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර විකිණීම නම් මට පුළුවන් මුද්‍රණ කර්මාන්තය දෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හවුල් ව්‍යාපාරය කරන ව්‍යාපාරකාරයම මට කරන්න බෑ. ඒක මං හිතන්නේ විනයටත් ප්‍රශ්නයක් නේ. ව්‍යාපාරික විනයටත් ප්‍රශ්නයක් නේ. ව්‍යාපාරික ආචාර ධර්ම වලට පටහැනිනේ. තේරුණාද? වැරදිලාවත් එහෙම කරන්න වුණොත් අනපේක්ෂිතව හරි කරන්න වුණොත් අපි හිතමු හවුල් ව්‍යාපාරයේ මහා පරිමාණයේ මුද්‍රණ කර්මාන්තය දෙන මුද්‍රණ කටයුතු කරන ව්‍යාපාරයක්. මම ඒකේ ප්‍රබල සමාජිකයෙක්, ප්‍රබල හවුල්කරුවෙක්. මගේ දැනුමත් ඒ මුද්‍රණ කටයුතු සාර්ථක කරගන්න ඉවහල් වෙනවා කියලා. ඕක දන්නවා මගේ නිවස අවට සමාජිකයෝ. ඒගොල්ලෝ ඉල්ලීමක් කරනවා ඒගොල්ලන්ගේ මුද්‍රණ කටයුතු මට කරලා දෙන්න. මං කියන කරන්න බෑ. හවුල් ව්‍යාපාරයේ වැඩවලට මම පුද්ගලිකව අත ගන්නෑ. එන්න හවුල් ව්‍යාපාරයට මම ඩිස්කවුන්ට් එකක් දාලා කරලා දෙන්න. ඒගොල්ලන්ට ගමන් අපහසුතාව තියෙන එන්නත් බෑ. ඒගොල්ලෝ දැඩි ලෙස පෙරත්ත කරනවා, ආයාචනය කරනවා මටම කරලා දෙන්න කියලා. රාත්‍රී කාලේ හරි කරලා දෙන්න අපි වැඩිපුර ගෙවන්නම් කියලා. එවැනි තත්ත්වයක් හරිද මට කරන්න වෙයි. කරන්න වෙයි. එහෙම කළොත් නීතිය සලකන්නේ ඒ මගේ ව්‍යාපාර කටයුත්තක් නෙවෙයි හවුලේම ව්‍යාපාර කටයුත්තක් විදියටයි. එවැනි තත්ත්වයක් තුල එවැනි පසුබිමක් තුල මගේ වගකීමක් යුතුයකමක් තියෙනවා. මම එහෙම ලබා ගන්න ආදායම ලාභයේද හවුලට පවරා දෙන්න. පැහැදිලිනේ? ඊළඟ එක තමයි 6 වෙනි එක බංකොලොත්තු හවුල්කරුවෙකුගේ වගකීම් ප්‍රමාණයන්ද නුබුන්වත් හවුල්කරුවන් විසින් තම අවසන් ප්‍රාග්ධන අනුපාතය මත දරා ගන්න ඕනේ. ඒකත් යුතුයකමක්. නීතියෙන් නෙවෙයි එක කියන්නේ ගාන ඉදිරිව මරේ තීන්දුවයි. අපි කලින් කතා කරා මතකනේ මුල් පරිච්ඡේදයේදී. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක් බංකොලොත් නම් හවුල නොපියවූ ණයතුරු පියවන්න තියෙනවා නම් සහ ඊට සමගාමීව තවත් හවුල්කරුවෙක් බංකොලොත් නම් ඒ බංකොලොත් හවුල්කරුට ලාභ අලාභ අනුපාතය මත ඒ හවුල පියවිය යුතු ණය වලින් කොටසක් පියවන්න වෙනවනේ. අන්න ඒක තමයි බුන්වත් හවුල්කරුගේ වගකීම් කොටස කියලා අපි ඉගෙන ගත්තේ. අන්න ඒ වගකීම් කොටස නුබුන්වත් හවුල්කරුවෝ තමන්ගේ අවසන් වරට එකඟ වෙලා තියෙන අවසන් ප්‍රාග්ධන ශේෂයන්ගේ අනුපාතයට අනිවාර්යයෙන්ම බෙදා ගන්න ඕනේ. ඒක යුතුයකමක්. ඒකට ඒක ප්‍රතික්ෂේප කරන්න හෝ ඒ බුන්වත් හවුල්කරුගේ වගකීම් කොටසෙන් තමන්ට හිමි කොටස බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම යුතුයකමක් නෙමෙයි. බාර ගැනීම යුතුයකමක් වගකීමක් තියෙනවා. ඊළඟ එක තමයි
හත්වෙනි එක හවුලේ පැවැත්ම හවුල්කරුවන්ගේ උපරිම සද්භාවය නැත උපරිම විශ්වාසය මත තීරණය වන නිසා හවුල්කරුවන් එකිනෙකා අතර විශ්වාසයෙන් කටයුතු කිරීමේ යුතුකමක් තියෙනවා. දැන් අපි හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්නේ විශ්වාසය කියන සංකල්පය මතනේ. විශ්වාසය කියන කුළුණු මත තමයි හවුල් ව්‍යාපාරය කියන මන්දිරය ගොඩනගන්නේ. විශ්වාසය කියන අත්තිවාරම මත තමයි හවුල් ව්‍යාපාරය කියන අසිරිමත් මන්දිරය ගොඩනගන්නේ. මේ විශ්වාසය කියන කුළුණ දෙදරා යන්නේ කවදරද? හවුල් ව්‍යාපාර කියන මන්දිරයත් සුණු විසුළු වෙලා යනවා. හරියට පෞල් ජීවිතය වගේ තමයි. පෞල් ජීවිතේ සාර්ථක චිරස්ථායි පැවැත්ම රඳා පවතින්නේ පවුලේ සමාජිකයන් අතර තියෙන අන්‍යෝන්‍ය විශ්වාසය මත. විශ්වාසයේ බිඳුණු දවසට පෞල් ජීවිතයත් දෙදරලා යනවා. ඒ වගේ එහෙනම් හවුල් ව්‍යාපාරයක සුමට පැවැත්ම අනාගත පැවැත්ම තීරණය කරනවා හවුල්කරුවන් අතර පවතින එකිනෙකා අතර පවතින විශ්වාසය මත. ඒ නිසා කිසිදු හවුල්කරුවෙක් හවුල්කරු අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය විශ්වාසය කඩවන ආකාරය. ඒ විශ්වාසය පළුදු වන ආකාරය කිසිදු කටයුත්තක නෙලෙන්න හොඳ නැහැ. කිසිදු ප්‍රකාශනයක් කරන්න හොඳ නැහැ. කිසිදු හැසිරීමක නියුක්ත වෙන්න හොඳ නැහැ. මගේ හැසිරීම අනුව අන්හවුල්කරුවන්ට හැඟෙනවා නම් දැනෙනවා නම් මෙයා මොනවා හරි දහං ගැටයක් ගහන්න යන්නේ. මෙයා මොනවා හරි වංචාවක් කරන්න යන්නේ හවුල්කරුවන්ට. මොනවා හරි හවුලේ වත්කම් දේපල වංචා කරන්න යන්නේ. ඒකෙන් අපට හානියක් වෙන්න පුළුවන් කියන අවිශ්වාසය මතුවෙනවාද එදාට මේ හවුල් ව්‍යාපාරේ දිගු කලක් පවතින්නේ ඉක්මනින්ම විනාශ වෙලා යනවා. ඒ නිසා හවුලේ පැවැත්ම රඳා පවතින්නේ හවුල්කරුවන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය මත. ඒ විශ්වාසයේ නොකලසන ආකාරයෙන් කටයුතු කිරීමේ බැඳියාවක් හවුල්කරුවන්ට තියෙනවා. ඊළඟ එක තමයි 8 වෙනි එක givisagත් පරිදි හෝ විෂයතරණ වගන්තිය ප්‍රකාරව හෝ ලාභ භුක්ති විඳින්න ඕන. දැන් ගොඩක් වෙලාවට හවුල් ව්‍යාපාරිකයන් අතර ප්‍රශ්න ඇති වෙන්නේ ලාභ බෙදා ගන්න ගිහිල්ලානේ. තේරෙනවද? අපි කොච්චර විශ්වාසය කියලා කිව්වත් පුංචි කාලේ ඉඳගෙන මිත්‍රකම් පැවතු හොඳම මිත්‍රයන් කියලා කිව්වත් අපේ පවුලේම සමාජිකෝ ළඟම ඥාතීන් කියලා කිව්වත් එකලේ තියෙන සහෝදර සහෝදරයෝ කිව්වත් කලක් යනකොට එකට ව්‍යාපාර කරනකොට ලාභ බෙදා ගැනීමේ ගැටලුව මත තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එකිනෙකාට මුහුණ දෙන්න වන සමාජ හා ආර්ථික ගැටලු වෙනස්. එකිනෙකාගේ සමාජීය තත්ත්වයන් ජීවන රටාවේ මට්ටම් අසමාන වෙනවා. යම් යම් යුගවලදී එකිනෙකාට මූල්‍යමය අර්බුද වලට මුහුණ දෙන්න වෙනවා. අන්න එතකොට තමයි තමන්ගේ ලාභානුපාතයෙන් සෑහීමකටපත් නොවි වැඩි ලාභයක් ලබා ගන්න හෝ අයිතු ලෙස ලාභ උපයන්න ඕනම කෙනෙක් පෙළඹෙන්නේ. ඕකනේ ලෝක ස්වභාවය. ඒ නිසා ලාභ බෙදා ගැනීම සම්බන්ධයෙන් බොහෝ විට ගැටලු මතුවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා තමයි ලාභ අනුපාතයක් ලාභ බෙදා ගන්න අනුපාතයක් හවුල් උප්පිය සඳහන් කරගන්න. ඒ අපි givisagත් ලාභ අනුපාතයට අනුව ලාභ බෙදාගෙන සෑහීමකටපත් වීමේ යුතුයකමක් බැඳීමක් අපිට තියෙනවා. ලාභ අනුපාතයක් නැත්නම් හවුල් නීතියේ 24 වගන්තියේ පළමු පොගන්තියේ කියනවා ලාභ සමානව බෙදා ගන්න කියලා. එවනම් නීතියට ගරු කරමින් නීතියට හිස නමමින් හවුල් නීතිය ඉල්ලා සිටින විදියට අපි ලාභ සමානව බෙදා ගනිමින් සුවපත් වෙන්න අපිට බැඳියාවක් තියෙනවා. තේරුණාද? ඒක තමයි ඊළඟ අයිතිවාසිකම. ඊළඟට 9 වෙනි අයිතිවාසිකම හවුලේ උන්නතිය තකා සිය උපරිම කාර්යක්ෂමතාවය දීම යුතුකම. දැන් හවුල්කරුවන්ට තියෙනවානේ විවිධ හැකියාවන්, විවිධ දක්ෂතා. හවුල්කරුවෝ විවිධ වෘත්තීන් තුල කලක් තිස්සෙනිල්ලා ලැබූ අත්දැකීම්, කුසලතා, අන්නේ තමන්ගේ හැකියාවන්, කුසලතාවයන්, දැනුම හවුලේ උපරිම කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ හවුල වඩාත්ම නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කරලා හවුල් ව්‍යාපාරික ඉලක්ක නිවැරදි ආකාරයෙන් ළඟා කර ගැනීම සඳහාම අපේ ශක්තිය, අපේ දැනුම, අපේ කැපකිරීම අපි උපරිමෙන් දෙන්නට ඕන. තවත් හවුල්කරුවෝ ඉන්නවනේ. මං විතරක් නෙවෙයිනේ. මං විතරක් මොකටේ මැරෙන්නේ? මං විතරක් මොකටේ මේකට විශේෂඥ උපදෙස් අපයන්නේ? එහෙම කියලා මග අරින්න හොඳ නැහැ. අපේ උපරිම දායකත්වය දෙන්න ඕනේ හවුලේ උපරිම සාර්ථකත්වය සඳහා. 10 වෙනි කින් කියන්නේ සෑම විටම හවුලේ සාර්ථකත්වය උදෙසා අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම යුතුකම. දැන් හවුල් ව්‍යාපාරේ සමහර හවුල්කරුවෝ ඉන්නවා කෙලින්ම කළමනාකරණයට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. සමහර අය කළමනාකරණ වගකීම් වලින් නිදහස්ව හුදකලා ඉන්නවා. එතකොට
කළමනාකරණ ක්‍රියාවලිය තුළ කළමනාකරණ ක්‍රියාවලිය නැමැති දාමයේ තුළ සක්‍රිය වන හවුල්කරුවෝ කීප දෙනෙක් සාකච්ඡා කළ සාමූහිකව හොඳ ඒකාබද්ධ තීරණ ගන්නවා වෙන්න පුළුවන්. එනමුදු එවන් ඒකාබද්ධ සාමූහික තීරණවල පවා ඇතැම් අවස්ථාවල යම් යම් දුර්වලතා තියෙන බැරිද? පුළුවන් නේද? පුළුවන්. ඒ පුංචි දුර්වලතාවයක් නිසා බිලියන ගණනක අලාභහානි වෙන්න බැරිද? පුළුවන්. ඒ පුංචි දුර්වලතාවයක් නිසා ගනුදෙනු කරවන්න අපේ හවුල් ව්‍යාපාරේ ප්‍රතික්ෂේප කරන්න බැරිද? පුළුවන්. එදාට අපේ හවුල් ව්‍යාපාරේ අලාභ ලැබලා බංකොලොත් වෙලා වහලා දාන්න වෙන්න පුළුවන්. ඒ නිසා අපි කළමනාකරන වගකීම් දරුවා වෙන්න පුළුවන්. කළමනාකරන වගකීම් දරන්න නැති හවුල්කරුවෙක් වෙන්න පුළුවන්. ඒ කුමන තත්ත්වයේ හවුල්කරුවෙක් වුණත් අපිට දෙගෙන අන්හවුල්කරුවන්ට නොපෙනෙන දේ අපිට පෙනෙන්න පුළුවන්. අන්හවුල්කරුවන්ට නොහැඟෙන දේ අපට හැඟෙන්න පුළුවන්. අන්හවුල්කරුවන්ට නොදැනෙන දේ අපට දැනෙන්න පුළුවන්. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා, වගකීමක් තියෙනවා. හවුලේ උන්නතිය තකා හවුලේ සාර්ථක පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා අපිට දැනෙන විදියට වඩා හොඳයි කියලා හිතන, වඩා සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්, වැඩි ලාභ ලබන්න පුළුවන් කියලා හිතන ඕනෑම කාර්යයක් කරන්න කියලා අපිට යෝජනා අදහස් ගේන්න පුළුවන්. එහෙම ගේන්න ඕනේ. නිහඬ වෙන්න හොඳ නැහැ. ඔන්න වගේ හවුල්කරුවන්ට හවුල වෙනුවෙන් යුතුයකම් කීපයක් ඉෂ්ට කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු ඊළඟට හවුල් ව්‍යාපාර විසුරුවා හැරීම. නැත්නම් ඈවර කිරීම. හවුල් ව්‍යාපාරයක් ඈවර කරනවා. හවුල් ව්‍යාපාරයක් විසුරුවා හරිනවා. තේරුණාද? හවුල් ව්‍යාපාරයක් අක්‍රිය කරනවා. මේ ඔක්කොම අදහස එකයි. ඒ කියන්නේ dissolution of partnership. හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරීම කියන්නේ හවුල් ව්‍යාපාරික ක්‍රියාකාරකම් නතර කරනවා. හවුල් ව්‍යාපාරයේ සක්‍රියතාවය නවත්තනවා. අක්‍රියමටපත් කරනවා. දල වශයෙන් කිව්වොත් මේ කියන ඇවර කිරීම ප්‍රධාන ක්‍රම දෙකකට වෙනවා. එකක් තමයි හවුල විසුරුවා හැරීම. අනිත් එක තමයි හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම. හෙවත් හවුල් ව්‍යාපාර ආයතනයේ විසුරුවා හැරීම. දෙකම එකයි. එක්ක හවුල් ව්‍යාපාරයේ විසුරුවා හැරීම, එක්ක හවුල් ව්‍යාපාර ආයතනයේ විසුරුවා හැරීම. අපි මේක මේ හවුල් ව්‍යාපාර ඒකකයේ ආරම්භක පරිච්ඡේදයේදී කතා කරා. මතක ඇති. හවුලක් කියන්නේ මොකද්ද? හවුලක් කියන්නේ හවුල් ගිවිසුමක්. දෙන්නෙක් හෝ වැඩි පිරිසක් ලාභ බෙදා ගැනීම අරමුණෙන් කිසියම් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම සඳහා තාම ආරම්භ කළේ නැහැ. කිසියම් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාම සඳහා යම් යම් එකඟතා සමුදායක් ඇති කරගෙන ගිවිසුමකට එළඹෙනවා නම් ඒක තමයි හවුල කියන්නේ. ගිවිසුමක් විතරයි. වැඩ නැහැ. වැඩ නැහැ තාම. ගිවිසුමක් විතරයි. ඒක හවුලක්. නමුත් ඒ ගිවිසුමත් සමගම ගිවිසුම යටතේ අදාළ ව්‍යාපාර කටයුත්ත සක්‍රිය කරොත් අන්න හවුල් ව්‍යාපාරයක් ඇති වෙනවා. අන්න ඒකට අපි කියන හවුල් ව්‍යාපාර ආයතනයක් කියලා නැත්තා. ලේසි තේරුණාද? එහෙනම් හවුල කියන්නේ හවුල් ගිවිසුම. ඒ ගිවිසුමත් සමගම අදාළ ව්‍යාපාර කටයුත්ත දියත් කරොත් මොකද වෙන්නේ? හවුල් ව්‍යාපාරයක් බිහි වෙනවා. එහෙනම් දැන් තේරෙනවා හවුල ඇවර කරනවා කියන්නේ මොකක්ද එහෙනම්? ගිවිසුම අවසන් කිරීම. හවුල් ව්‍යාපාරය ඇවර කරනවා කියන්නේ මොකක්ද? ගිවිසුමයි අදාළ ව්‍යාපාර කටයුතු දෙකම අවසන් කරලා දාන්න. එච්චරයි. දැන් මෙතින් හවුල විසුරුවා හැරීම. හවුල් කරුවන් අතරේ පවත්නා සම්බන්ධතාවය කියන ගිවිසුමේ කිසියම් වෙනසක් සිදු වීම තමයි හවුල විසුරුවා හරිනවා කියන්නේ. හවුල් කරුවන් අතර සම්බන්ධතාවය තියෙන මොකද්ද? ගිවිසුම් සම්බන්ධතාවය. අන්නේ ගිවිසුම් සම්බන්ධතාවයේ යම් වෙනසක් කරොත් ඒකට අපි කියනවා හවුල ඇවර කිරීම. හවුල විසුරුවා හැරීම කියලා. උදාහරණයක් වශයෙන් A සහ B පවත්වාගෙන ගිය හවුලට C බඳවාගත් විට A හා B අතර පැවති හවුල නැත්නම් ගිවිසුම අවසන් වෙනවා, ඈවර වෙනවා. අවසන් වෙලා AB හා C අතර නව හවුලක් නැත්නම් නව ගිවිසුමක් ඇති වෙනවා. තේරෙනවද කතාව? ඔක විභාගයට කීප සැරයක් මැහුවා. AB හා C කියලා හවුල් ව්‍යාපාරයක් කරගෙන යනම පසු කාලීනව D නැමැත්තෙකු මේ හවුල් ව්‍යාපාරයට බඳව ගන්න තීරණය කරනවා. මෙම වෙනස් වීමත් සමගම හවුල තුල ඇතිවන වෙනස්කම් පැහැදිලි කරන්න කියලා. මේත් ඒ උදාහරණ මෙන්න ගත්තෙම ඒ වගේම කන්නේ. එහෙනම් A හා B පවත්වගෙන යන හවුලක්. ඒ කියන්නේ ගිවිසුමක්. ඒ ගිවිසුම ඒ දෙන්නගේ A සහ B ගේ. A සහ B ගේ එකගතා සමූහය. එහෙනම් ඒක AB අතර ඇති වෙච්ච හවුල නැත්නම් ගිවිසුම. මේකට C කෙනෙක් බඳව ගන්නවා. බඳව ගත්තම වෙන්නේ A සහ B කියන දෙන්න අතර ඇති වෙච්ච ගිවිසුම අවසන් වෙනවා. එහෙම තමයි නීති උපකල්පනය කරන්නේ. අවසන් වෙනවා.
දැන් 3 දෙනෙක් ඉන්නවනේ. එදා දෙන්න. ඒක දෙන්නගේ කිවිසුම. අද 3 දෙනෙක් නම් අද තියෙන මොකද්ද? AB හා C ගේ කිවිසුමක් බවට පරිවර්තන වෙනවා. ඔටෝ පරිවර්තනය වෙනවා. ඒක තමයි නව හවුල කියන්නේ. එහෙනම් A සහ B අතර තිබිච්ච කිවිසුම පැරණි හවුල. AB හා C අතර තියෙන කිවිසුම නව හවුල. එහෙනම් පැවති හවුල ආවර වෙනවා නව හවුලක් ඇති වෙනවා. පැවති හවුල මොකද්ද? AB හවුල. ඒක අවසන් වෙනවා. නව හවුලක් බිහි වෙනවා. මොකද්ද? AB හා C හවුල. ඔතනදී කිවිසුම එකයි. කිවිසුම වෙනස් කරේ නැහැ. අපි හවුල් කිවිසුමේ මේ වගේ අපි හවුල් කිවිසුමේ තියෙන අපි හිතමු එකගතා 9ක් කියලා හිතන්නකෝ. එකගතා 9ක් තියෙනවා. එකගතා 9ක් තියෙනවා. මේ 9 වෙනසක් නැහැ. හරිද? A හා B අතර තිබුණෙත් මේ 9මයි. A හා B අතර තිබුණෙත් මේ 9මයි. දැන් C ආවා. C ආවන් පස්සේ මොකද? දැන් මේ 9 ABC තුන් දෙනාටමයි තියෙන්නේ. එහෙනම් දැන් මේක AB හා C ගේ එකගතා. AB හා C ට අයත් හවුලක්. AB හවුල නෙවෙයි. ඒක දැන් අවසానයි. පැහැදිලි නේද? එතකොට එහෙනම් A හා B පවත්වගෙන ගිය හවුල ඈවර වෙනවා. AB හා C නමින් නව හවුලක් ඇති වෙනවා. ඕක තමයි හවුල විසුරු හැරීමේ කතන්දරය. දෙවෙනි එක තමයි හවුල් ව්‍යාපාරය නැත්නම් හවුල් ව්‍යාපාර ආයතන විසුරු හැරීම. ඒ ඉස්සෙල්ලා කිව්වා වගේම හවුල් ගිවිසුම අවසන් කරන අතරම ව්‍යාපාර කටයුත්තත් අවසන් වෙනවා. දැන් ඉස්සෙල්ල එකේ ගිවිසුම විතරයි අවසන් වෙන්නේ. හවුල් ව්‍යාපාරේ තියෙනවා. අදාළ ව්‍යාපාර කටයුත්ත තියෙනවා. අපි හිතමු බේකරි නිෂ්පාදනය කියලා. බේකරි ප්‍රොඩක්ට්ස්. බේකරි නිෂ්පාදනය නම් අපේ ව්‍යාපාර කටයුත්ත A සහ B හවුල් ගිවිසුමක් තුල කරගෙන ගියා. C එනවා. C ආවන් පස්සේ AB අතර තිබිච්ච ගිවිසුම අවසන් වෙනවා. ඈවර වෙනවා. බේකරි කර්මාන්තය යනවා. ඒක නතර වෙන්නේ නැහැ. AB හා C නමින් ඒ මොහොතේම නව හවුල් ගිවිසුමක් ඇති වෙනවා. අර එකගතා 9ට තෙම. ඒත් බේකරි කර්මාන්තය තියෙනවා. ව්‍යාපාර කටයුතු හානියක් උන්නේ. මෙතන කියන්නේ හවුල හෙවත් ගිවිසුමත් අවසන් කරනවා. බේකරි නිෂ්පාදන ක්‍රියාවලිය කියන ව්‍යාපාර කටයුත්තත් නතර කරලා දානවා කියන එක මේ කියන්නේ. තේරුණාද? ව්‍යාපාර කටයුතු නතර කර ඉතිරි වත්කම් උපලබ්ධි කර බැරකම් පියවා ඉතිරියක් වෙතොත් හවුල් කරුවන් අතර බෙදා ගනිමින් ගිනුම් පොත්පත් පියවා දැමීම තමයි මින් අදහස් කරන්නේ. ඒතර මේකේ ගිවිසුමත් අවසන් වෙනවා ව්‍යාපාරයත් අවසන් වෙනවා. ව්‍යාපාර කටයුත්තත් අක්‍රිය වෙනවා. ඒතර ඒකද වෙන්නේ මොකද්ද? ව්‍යාපාර කටයුතු නතර කරනවා. ඉතුරු වත්කම් තියෙනවනේ ගොඩනැගිලි වාහන බඩු තොග ඒව උපලබ්ධි කරන මුදල් බවට පත් කර ගන්නවා. බැරකම් තියෙනවනේ පියවන්න ඕන දේවල් ඒවත් පියවනවා. ඉතිරියක් වුණොත් ඉතිරියක් නැත්තම් එහෙමයි ඉතිරියක් තිබුණොත් අවසන් වරට ලාභලා බෙදාගත උපාත්‍ර බෙදා ගන්නවා. බෙදාගෙන ගිණුම් තැබීම අනිවාර්ය නෑ. ගිණුම් තැබීමක් තියෙනවනේ ලෙජරේ තියෙනවනේ. ලෙජරේ සීලම ගිණුම් ක්ලෝස් කරලා දාන පියවල දානවා. පියවල දාන්න පස්සේ තනිකර හවුල් ව්‍යාපාර ක්‍රියාවලිය ඉවරයි. ඔය වගේ ප්‍රධාන ක්‍රම දෙකකට ඔක් ක්‍රියාත්මක වෙනවා. අපි බලමු ඊළඟ කොටස. ඔය හවුල් ව්‍යාපාරයේ විසුරු හැරීමෙන් අපිට වැදගත් වෙන්නේ විභාගයට අහන්නේ හවුල් ව්‍යාපාරයේ හෙවත් හවුල් ව්‍යාපාර ආයතනය ආවර කිරීමත් ක්‍රම දෙකකට වෙනවා. දැන් විසුරු හැරීම ක්‍රම දෙකයි. හවුල් ආවර කිරීම, හවුල් ව්‍යාපාර ආයතනය ආවර කිරීම. හවුල් ව්‍යාපාර ආයතනය ආවර කිරීමත් ක්‍රම දෙකයි. එකක් ස්වේච්ඡාවෙන් ආවර කිරීම, අනික අධිකරණ නියෝගයක් මගින් ආවර කිරීම. මොකද්ද මේ ස්වේච්ඡාවෙන් ආවර කිරීම කියන්නේ? හවුල් කරුවන්ගේ පොදු එකගතාවයක් ඇතිව ආවර කිරීම. පොදු එකගතාවයක් ඇතිව වැදගත්ම දේ එකයි පොදු එකගතාවයක් ඇතිව ආවර කිරීම. තේරුණාද? දැන් හවුල් කරුවෝ 5 දෙනෙක් ඉන්නවා කියන්නකෝ. මමත් සමග තව 4ක් ඉන්නවා. අනිත් 4 දෙනාම try කරනවා, උත්සාහ කරනවා හවුල් ව්‍යාපාරය ආවර කරන්න. විවිධ හේතු කියනවා ඒකට. ආර්ථිකය දැන් කඩා වැටලා, ආර්ථික අවපාත වැඩි, ඒ වගේම ලෝක වසංගත රෝගී තත්ත්වයක් තියෙනවා. ලෝක වලින් අපට ඇණුම් ලැබෙන්නේ එන්නම මිනිස්සුන්ගේ ආදායම් කඩාගෙන වැටෙනවා. ජීවන රටාව පහත වැටෙනවා. මිනිස්සු එදා වගේ අද බහණ්ඩාසේව ඉල්ලන්නේ. එහෙම දෙයක් තියෙනවනේ තේරෙනවද? ඔය එක කාලෙන් කාලට එනවනේ. ඔය වගේ හේතු පෙන්නලා හවුල් ව්‍යාපාරේ විසුරු හරින්න try කරනවා. නමුත් මම විරුද්ධයි. මම කියන්නේ මේ වගේ ආර්ථික අර්බුද හැමදාම තියෙන්නේ නැහැ. ලෝක වසංගත තත්ත්වයන් හැමදාම තියෙන්නේ නැහැ. ලෝක යුද්ධමය තත්ත්වයන් හැමදාම තියෙන්නේ නැහැ. ඔය නිමාවක් තියෙනවා. අපි ඒත් ඉවසන්න ඕනේ. ඒ නිමාවෙන් පස්සේ අපි නොහිතන ආකාරයෙන් ව්‍යාපාර ලෝකේ නැවත ඉපදෙනවා. යලි ඉපදෙනවා. පිපිදෙන්න ගන්නවා. පිපිදුණු ව්‍යාපාර ලෝකයක් අපට දකින්න පුළුවන්. පිපිදුණු ව්‍යාපාර ලෝකයක සමාජික වෙන්න පුළුවන්. අපි ඒ නිසා අතාරින්න හොඳ නැහැ. අපි තව ටිකක් ඉවසගෙන ඉඳමු. අන්න මම විරුද්ධයි. එහෙමනම් විසුරු හරින්න බෑ. සියලුම දෙනා කැමති වෙන්න ඕන.
අපි දන්නවා හවුල්කරු 10ක් ඉන්න හවුල් ව්‍යාපාරයක් ගත්තොත් නැත්නම් 20ක්ම ඉන්න හවුල් ව්‍යාපාරයක් ගත්තොත් 20 දෙනාගේ අදහස් වෙනස්නේ. 20 දෙනා පවුල් 20කින් ආපු අය. සමාජ පරිසර 20ක හැදිච්ච අය. අසමාන වූ අත්දැකීම් දරාගත් අය, ලබාගත් අය. අසමාන වූ අධ්‍යාපන මට්ටම් ලබාගත් අය. පැහැදිලිනේ? ඒගොල්ලන්ගේ අදහස් සමාන වෙන්නේ නැහැ කවදාකවත්. එහෙනම් මේ 20 දෙනාම එකම මොහොතේ හවුල් ව්‍යාපාරය ඈවර කිරීමේ යෝජනාවකට එකග කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම බැරි වුණොත් එක කට්ටියක් කියනවා නෑ ඈවර කරන්නම ඕනේ. අපි නැත්තම් මේක කරපවතන යන දෙන්නෙම නෑ. තවත් පිරිසක් කියනෝනේ අපි ඈවර කරන්නෙම නෑ. අපි කෙසේව මේක අරගෙන යනවා. ගැටුමක් නෙලමයි. ගැටුමක්. එහෙමනම් මේ ගැටුම විසඳ ගන්න උසාවිය යනවා. උසාවිය ගියොත් මොකද කියන්නේ? උසාවිය උත්සාහ කරලා බලනවා ඈවර කළ යුතුයි කියන පක්ෂයට වඩා හරි. එහෙමනම් ඈවර කළ යුතුයි කියන පක්ෂයට වඩා හරි නම් ඈවර නොකළ යුතු පක්ෂයට කියනවා මේක ඇත්ත తත්ත්වය මේකයි. අධිකරණයේ මත යනොත් මේක ඈවර නොකළ යුතු නම් ඈවර කළ යුතුයි නම් ඈවර කරන්නේ හොඳයි කියන මතයට ඇවිල්ලා ඉල්ලීමක් කරනවා මේකට එකඟ වෙන්න කියලා. එකඟ කරවා ගත්තොත් ගැටුම ඉවරයි. හැමෝම එකඟ වෙනවා ඈවර කරනවා. ඈවර නොකළ යුතුයි කියන මට්ටමේ අය ඒකත් පිළිගන්නේ නැත්තම් ඒකට සූදානම් නැත්තම් අධිකරණ කියනවා එහෙනම් ඔයගොල්ලෝ ඉල්ලාස් වෙන්න. ඒගොල්ලෝ ඉල්ලාස් වෙන්න ඕන. ඉල්ලාස් වුණාන් පස්සේ ඉතුරු වෙන්නේ හවුල් ව්‍යාපාරය ඈවර කළ යුතුයි කියන හවුල් කරු විතරයි. දැන් ප්‍රශ්නයක් අන්න පොදු එකගතාව වෙනවා. දැක්කද? පොදු එකගතාව වෙනවා. හවුල් ව්‍යාපාරය ඈවර නොකළ යුතුයි කියන පක්ෂය වඩා හරිනම් අධිකරණ මේ පැත්තට නැඹුරු වෙලා අනිත් පක්ෂයට කියනවා ඒ පැත්තට නැඹුරු වෙන්න කියලා. ඒකටත් එකග නැත්තම් අධිකරණය කියනවා හවුල් ව්‍යාපාරය ඈවර කළ යුතුයි කියන පක්ෂයට ඉල්ලාස් වෙන්න කියලා. දැන් ප්‍රශ්නේ ඉවරයි. දැන් ඉතුරු වෙන්නේ හවුල් ව්‍යාපාරය ඈවර නොකළ යුතුයි කියන පක්ෂය විතරයි. එහෙනම් පොදු එකගතාවයක් ආවා. ඒ වගේ හැමදෙනාගේම සියලුම හවුල් කරවන්ගේ කැමැත්ත ඇතුව හවුල් ව්‍යාපාරය ඈවර කරන්න කටයුතු කරනවා නම් ඒක තමයි ස්වේච්ඡාවෙන් ඈවර කිරීම කියන්නේ. අනිත් එක තමයි අධිකරණ නියෝගයක් මගින්. ඒ කියන්නේ හවුල් කරුවන්ගේ හැමදෙනාගේම හෝ බහුතරයේ කැමැත්තක් නෑ ඈවර කරන්න. හවුල් කරුවන්ගේ කැමැත්ත අකමැත්ත නොයුමසා පිළිගත් අධිකරණයක් දෙන නියෝගයක් මගින් හවුල් ව්‍යාපාර ආයතනයේ ඈවර කරන්න ක්‍රියාත්මක වෙනවා නම් ඒක තමයි අධිකරණ නියෝගයක් මගින් ඈවර කිරීම කියන්නේ. ඒක තමයි අධිකරණ නියෝගයක් මගින් ඈවර කිරීම කියන්නේ. පැහැදිලිනේ? ඒක කරන්න පුළුවන් හවුලේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ ප්‍රධාන කාර්යාලය නෙවෙයි ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිසාධිකරණ නියෝගයක් මගින් පමණයි. නැත්තම් විභාගයට එකවරක් ඇහුව මට මතකයි බොහොම ඈත අතීතයේ 90 දශකයේ මොකක්ද හවුල් ව්‍යාපාරයක් ඈවර කිරීමට නියෝගයක් නිකුත් කළ හැක්කේ කිනම් අධිකරණයකටද? උත්තරේ මොකද්ද? දිසාධිකරණයකට පමණයි. එහෙනම් දිස්ත්‍රික් උසාවියක් මගින් දෙන නියෝගයක් යටතේ හවුල් කරුවන් කැමති වෙලා හරි අකමැති වෙලා හරි හවුල් ව්‍යාපාර ආයතනය ඈවර කරුත් ඒක තමයි මෙන් අදහස් කරන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟ එකට යමු. ස්වේච්ඡාවෙන් විසුරුහරන අවස්ථා. අපි දැනගන්න ඕනේ හවුල් ව්‍යාපාරයක් ස්වේච්ඡාවෙන් විසුරුහරන අවස්ථා. ඒ කියන්නේ අධිකරණ නියෝගයක් නොමැතිව හවුල් කරුවන්ගේ පොදු එකඟත්වයකට පැමිණිලා පොදු කැමැත්ත මත ඈවර කරන අවස්ථා 6ක් පෙන්눔 කරනවා හවුල් නීතියේ 32, 33 හා 34 වගන්තිවල. 32, 33 හා 34 වගන්තිවල. පැහැදිලිද? එයින් පළවෙනි අවස්ථාව තමයි નિયમિત කාලය හමාර වීමෙන්. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ හවුලට ලිඛිත ගිවිසුමක් හෙවත් හවුල් ඔප්පුවක් ඇති කරගන්නකොට අනිවාර්ය නෑ මම මේ කියන එක නීතියෙන් කියලාත් නෑ අවශ්‍ය නම් හවුල් කරුවන්ට අවශ්‍ය නම් පමණක් හවුල් ව්‍යාපාරයේ පැවතිය යුතු කාලයක් සඳහන් කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ පවතිනු ලබන්නේ 2020 සිට 2030 දක්වා වසර 10ක් සඳහා පමණි කියලා කාලයක් සඳහන් කළොත් අන්නේ කාලය හමාරු නම් පස්සේ අපට හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්න බෑ. තහනම්නේ. මොකද අපි එකඟ වුණේ අවුරුදු 10යි. දැන් 10 දින් ඉවරයි. අද රෑ 12න් පස්සේ හවුල් ව්‍යාපාරයේ වැඩ නවත්තන්න ඕන. අපි හවුල් ව්‍යාපාරය ඈවර කරන්න ඕන. ඒකට උසාවි නියෝගයක් ඕනේ නෑනේ. අපිමයි තීරණය කළේ. අවුරුදු 10කින් පස්සේ අපි නවත්තනවා. එහෙනම් හවුල් ව්‍යාපාරය ඈවර කරනවා. ඒක තමයි નિયમિત කාලය හමාර වීමෙන් හවුල් ව්‍යාපාරයක් ඈවර කරනවා කියන්නේ. පැහැදිලිද? හැබැයි ඒක සෑම හවුල් ව්‍යාපාරයකටම අදාළ නෑ. මොකද සෑම හවුල් ව්‍යාපාරයක්ම ලිඛිත ගිවිසුමේ කාලයක් සඳහන් කරන්නේ නැති නිසා. සඳහන් කළොත් ඉන් පස්සේ ගෙනියන්න බෑ. ඔව්. අපි බලමු දෙවෙනි එක નિયમિત කාර්ය. එක්ක નિયમિત අරමුණ ඉටු වීම.
ස්වේච්ඡාවෙන් හවුලක් ඈවර කරන දෙවන අවස්ථාව තමයි නියමිත කාර්ය හෝ අරමුණ ඉටු වීමෙන්. ඉස්සෙල්ලුවේ කාලයනේ පීරියඩ් එක. මේක වෙනයි කාර්ය. ඒ කියන්නේ අපි හවුල් ව්‍යාපාර ගෙවිසුමක් ඇති කරගන්නකොටම හවුල්කරුවන් නිශ්චිත එකගතාවයක් පොදු එකගතාවයක් ඇති කරගන්නවා. අපේ හවුල් ව්‍යාපාරයේ අසවල් කාර්ය හෝ අසවල් අරමුණ ළඟා කරගන්නා තෙක් ක්‍රියාත්මක විය යුතු බවට. ඉන් පස්සේ ක්‍රියාත්මක වෙන්න බෑ. අපි හිතමු ලංකාවේ ඈත පළාතක ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත් කරන්න, නවීකරණය කරලා වැඩි දියුණු කරන්න විවිධ ඉදිකිරීම් කටයුතු කරන්න වෙනවනේ. කොන්ත්‍රාත් කැඳවනවා. ඒ කොන්ත්‍රාත්තු බාර ගන්න තාම ලංකාවේ කිසිවෙක් ඉදිරිපත් වෙලා නැති මොහොතක ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදিলা දේශීය හා විදේශීය අත්දැකීම් තියෙන ඔයාලා අපි වගේ පිරිසක් මොකද කරන්නේ? අපි මේ කොන්ත්‍රාත්තු බාර ගන්නවා. අපි ක්‍රීඩාවටත් ආදරෙයිනේ, ආසයිනේ. තේරෙනවද? අපි බාර ගන්නවා. බාරගත්තට තනියම කරන්න බෑ. මේක දැවැන්ත ව්‍යාපෘතියක්. හරිද? අපි ඒ සඳහා හවුල් ව්‍යාපාරයක් පිහිටුවනවා. ඒ කියන්නේ ගිවිසුමකට එළබෙනවා. අපි ඒකේ පැහැදිලිවම දානවා. දැන් අපි තුමු රජයේ තමයි මේ ඉල්ලීම කරන්නේ, කොන්ත්‍රාත් කැඳවන්නේ වසර 2කින් මේ පිට්ටනිය ඉදි කරලා නිම කරන්න ඕන කියලා. එහෙමනම් අපි හවුල් ව්‍යාපාරය ඇති කරගන්නවා වසර 2ක් සඳහා පමණක්. මොකද අපේ මිත්‍ර සමාජය තුල ඉන්නවා සිවිල් ඉංජිනේරුවෝ කීප දෙනෙක් ඉන්නවා. මෙකැනිකල් ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලා ඉන්නවා. ඒ වගේම පෙදරේරු කර්මාන්තයේ නිපුණතා තියන අය ඉන්නවා. තේරුණාද? ඒ වගේම විදුලි කාර්මික ශිල්පීන් ඉන්නවා. අපිට බැරි කමක් නෑ මේක. ගාඩ්නර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ බිම් සකස් කිරීම සම්බන්ධ විශේෂඥ අය ඉන්නවා. තේරුණාද? ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඒ නිසා අපි යන්නේ මේ විෂයානුබද්ධ දැනුමක් පළපුරුද්දක් තියෙන මිත්‍රෝ එකතු කරගෙන අපි හවුල් ගිවිසුමක් ගහනවා. හැමෝම කාර්යභාරයක් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන අය. නැත්තම් බොහොම කලබලකාරී නැත්තම් කාර්යබහුල ජීවිතය ගත කරන අය නිසා අපි හවුල් ගිවිසුම ඇති කරගන්නවා. අපි හිතමු උදාහරණයක් ගමු රත්නපුරේ කියලා. රත්නපුරේ මහජන ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය නිම කරන තෙක් මේ හවුල් ව්‍යාපාරේ පැවතිය යුතු බවට. අන්න අපි දැම්ම කාර්යයක් අරමුණක්. මොකද්ද? රත්නපුරේ මහජන ක්‍රීඩාංගණය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම නැත්නම් වැඩි දියුණු කර අවසන් කර රජයට බාර දීම තෙක් හවුල් ව්‍යාපාර ක්‍රියාත්මක යුතු බවට. අන්න එතකොට කාලය නෙවෙයිනේ. කාලය නෙවෙයි. ඒක අවුරුදු 2යි කොට අවුරුද්දෙන් කරන්නත් පුළුවන්. අවුරුදු 1කමාර වෙන්නත් පුළුවන්. ඒ කාර්ය නිම කරන්නේ කවදද? අවුරුදු 1කමාරදී දෙකද ප්‍රශ්නයක් නැහැ. කාර්ය නිම වුණෙන් පස්සේ හවුල් ව්‍යාපාරය ආවර කරන්න ඕන. ස්වේච්ඡාවෙන් ආවර කිරීමේ අවස්ථාව. පැහැදිලිනේ? තුන්වෙනි එක තමයි අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා අරබා. අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා අරබා ඇති විට විසුරුවා හැරිය යුතු බවට එක් හවුල්කරුවෙක් අන්හවුල්කරුවන්ට දන්වා එකඟ වීම මත. මේ කියන්නේ හවුල් ව්‍යාපාරයේ ලිඛිත ගිවිසුමක් තියෙනවා. හෝ ලිඛිත ගිවිසුමක් නැහැ. දෙකෙන් එකක්. එක්ක ලිඛිත ගිවිසුමක් නැහැ නැත්නම් ලිඛිත ගිවිසුමක් තියෙනවා. අපි හිතමු ලිඛිත ගිවිසුමක් තියෙනවම කියලා. තිබුණට හවුල පැවති යුතු කාලයක් දක්වලා නැහැ. කාලයක් දක්වලා නැහැ. හවුල ක්‍රියාත්මක වෙන්නේ කිසියම් සිද්ධියක් නැත්නම් කාර්යයක් නැත්නම් අරමුණක් ළඟා කරගන්න තෙක් කියලාත් නැහැ. මොකක්ද එහෙනම් මේ කියන්නේ? ඒ කාලයක් දාන්න අනිවාර්ය නැහැනේ. අවිනිශ්චිත අනාගත කාලය. හවුල පැවති යුතු කාලයක් නැහැ. අවුරුදු 50ක් තියෙන්න පුළුවන් 100ක් ලබනාත්මයක් ආත්ම කීපයක් තියෙන්න පුළුවන්. එහෙනම් අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා තමයි හවුල් ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ ගිවිසුමේ කාලයක් නැති තත්වයක්. එහෙමනම් එවැනි තත්වයක් තුළ යම් දවසක යම් හවුල්කරුවෙකුට අන් හවුල්කරුවන්ට පෙර වැටහෙන්න පුළුවන් මේ හවුල් ව්‍යාපාරයේ ක්‍රියාකාරී භාවය සමාජ පරිසරයේ වෙනස් වීම එක්ක ගැටෙන බව. ඒ පරිසරයේ පාරිසරික වෙනස්කම් වලට මුහුණ දෙන්න තරම් හවුල් ව්‍යාපාරයට හැකියාවක් නැහැ. හවුල් ව්‍යාපාරයේ තව වසරකින් දෙකකින් තුනකින් අනිවාර්යෙන් බංකොලොත් මාවතට යන්න පුළුවන්. ඒ නිසා මේ හවුල් ව්‍යාපාරයේ දැම්මම වසා දැමුවොත් අපේ මේ වත්කම් ටික විකුණලා අපි යෙදූ ප්‍රාග්ධනයේ අතර අරගෙන අපිට පාඩු නැතුව ගෙදර යන්න පුළුවන්. තව වසර 2-3ක් ගියොත් බංකොලොත් වෙලා අපි යෙදූ ප්‍රාග්ධනයත් අපට අහිමි වෙනව පමණක් නෙවෙයි ඒ මදිවට පෞද්ගලික ධනයක් කැප කරලා විශාල ලාභයක් මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මේක අපි නතර කරමු කියලා යෝජනාවක් ගේන්න පුළුවන් හේතු සහිතව. ඒක අන්න පිළිගන්න පුළුවන්.
නොපිළිගන්න පුළුවන්. පිළිගත්තේ නැත්නම් හවුල් ව්‍යාපාර පවතිනවා. පිළිගත්තොත් එහෙනම් හැම දිනාගම කැමැත්තෙන් ඈවර කරනවා. එහෙනම් ඒකත් ස්වේච්ඡාවෙන් ඈවර කිරීම. මතකයිනේ? හතරවෙනි එක තමයි ලිඛිත ගිවිසුමට යටත්ව හවුල්කරුවන්ගේ මරණය හෝ බංකොලොත් වීම මත. සියලු හවුල්කරුවන් පොදු තීරණයකට ඇවිල්ලා හවුල වහනවා, හවුල් ව්‍යාපාරය ඈවර කරනවා. මොකද අවස්ථාව හවුල්කරුවෙකුගේ මරණය, එක්කෙනෙක්ගේ හරි මරණයක් හෝ බුන්වත් වීමක් වුණොත්. දැන් හවුල්කරුවෙක් මැරුණම ගිවිසුමත් ඉවරයිනේ. දැන් අපි තුමු A සහ B. A සහ B කියන දෙන්න අතර හවුල් ව්‍යාපාර ගිවිසුමක් තිබුණා. හවුල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. හරිනේ. B මලා කියන්නකෝ. B මැරුණොත් මොකද වෙන්නේ? අර ගිවිසුමත් මැරෙන්න එපා. ඒ ගිවිසුම සක්‍රියයිනේ. ඒ කියන්නේ එදා දෙන්නෙක් එක්ක සක්‍රිය කරපු ගිවිසුම අද එක්කෙනා නම් ඉන්නේ. එක්කෙනාට ක්‍රියාත්මක කරන්න අයිතියක් නැහැ. ඈවර කරන්න ඕනේ. ඒකේ නීතිමය තර්කයක් තියෙනවා. එක්කෙනෙක් බුන්වත් කියන්නකෝ. බුන්වත් කෙනෙක් එක්ක ගමනක් යන්න බෑනේ. අනිත් කෙනත් බුන්වත් වෙනවනේ. එහෙනම් ඈවර වෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ හවුල්කරුවන්ගේ මරණය හෝ බුන්වත් වීමකදී ඈවර කරන්න ඕනේ. හැබැයි ඈවර කිරීම අනිවාර්ය නැහැ. මම කියන්නේ සමහර ටීචර්ස්ලා ඕක වරද්දනවද මම දන්නේ නැහැ. මම ටීචර්ස්ලාගේ දොස් කියන්නේ නැහැ. මම දන්නේ නැති නිසා. නමුත් ළමයි වැරදි ආකාරයෙන් තේරුම් ගත්තා කියලා මම අවුරුදු කීපයක්ම අත්දැක්කා. අවුරුදු 1ක් 2ක් නෙවෙයි අවුරුදු 10ක් 15ක් අත්දැක්කා. ළමයි මේක වැරදි ආකාරයෙන්ම තේරුම් ගන්න. ළමයිගෙන් ස්වේච්ඡාවෙන් හවුල් ව්‍යාපාරයක් ඈවර කරන අවස්ථා නම් කරන්න ඕ පැහැදිලි කරන්න කිව්වම ළමයා මේක ලියන්නේ හවුල්කරුවන්ගේ නැත්නම් හවුල්කරුවෙකුගේ මරණය හෝ බුන්වත් වීමකදී ඈවර කරනවා කියලා. නැත්නම් ඈවර කිරීම අනිවාර්යයි කියන අදහස. වැරදි. එහෙම එකක් නැහැ. මේක පැහැදිලිවම කියනවා ලිඛිත ගිවිසුමට යටත්ව මේ තියෙන්නේ. ලිඛිත ගිවිසුමට යටත්ව. ලිඛිත ගිවිසුමට යටත්ව කියන්නේ මොකක්ද? ලිඛිත ගිවිසුමේ තියෙනවා නම් හවුල්කරුවෙකුගේ මරණයක් වුණාම බුන්වත් වීමක් වුණාම ඈවර කිරීමක් අවශ්‍ය නැහැ. ඉතිරි හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාරය කරගෙන යා හැක කියලා ඈවර කරන්න අවශ්‍යම නැහැ. ලිඛිත ගිවිසුමක් නැත්නම් වාචිකනේ අනිවාර්යයෙන්ම ඈවර කරන්න ඕන. අනිවාර්යයෙන්ම ඈවර කරන්න එපා. නැත්නම් ලිඛිත ගිවිසුමක් තියෙනවා. ලිඛිත ගිවිසුමේ කිසිම එකගතා වගන්තියක සඳහන් වෙලා නැහැ. හවුල්කරුවෙක් මිය ගියාම බුන්වත් වුණාම කටයුතු කළ යුතු ආකාරය. ඒත් වහන්නට ඕනේ. තේරෙනවද? මේ බලන්න දැන් මේක දැන් ගොඩක් අය වරද්දාගෙන නිසා මම හවුල් ව්‍යාපාර නීතියම කියවන්නම්. මේ මගේ අතේ තියෙන හවුල් ව්‍යාපාර නීතිය 1890 හවුල් ව්‍යාපාර නීතිය පිටපතක්. ඒකේ 32 වගන්තිය 33 වගන්තිය පැහැදිලිවම කියනවා පරීක්ෂණ වීමෙන් මරණයකින් හෝ බැඳීමක් නිසා හවුල් ව්‍යාපාර විසුරු හැරීම කියන හෙඩින් එකට තියෙනවා. හවුල් ව්‍යාපාරිකයන් අතර ඇති කරගත් යම් සම්මතියකට යටත්ව. අන්න මේ සිංහල නීතිය තියෙන්නේ හවුල් ව්‍යාපාරිකයන් අතර ඇති කරගත් යම් සම්මතියකට නැත්නම් සම්මුතියකට යටත්ව. මොකද මේ කියන්නේ? ගිවිසුම. ඒක තමයි මම මේ සරල භාෂාවෙන් කියන්නේ ලිඛිත ගිවිසුමට යටත්ව. හවුල්කරුවන් අතර ඇති කරගත් සම්මතියට යටත්ව යම් හවුල් ව්‍යාපාරිකයෙකුගේ මරණින් හෝ බංකොලොත් වීමෙන් සියලුම හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ වනසේ ඕනෑම හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරිය යුතුය. හවුල්කරුවෙකුගේ මරණින් හෝ බංකොලොත් වීමෙන් සියලුම හවුල් ව්‍යාපාරිකයන්ට අදාළ වනසේ එක්කෙනෙකුට බිස්නස් එක කරගෙන යන්න බෑ. අදාළ වනසේ ඕනෑම හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරිය යුතුය. ඒ කියන්නේ මොකක්ද? දැන් අනිවාර්යද? අර හවුල්කරුවන් අතර ඇති කරගත් සම්මතියට යටත්ව කියන කොටස අපි අමතක කරොත් අනිවාර්යයි. නමුත් දැන් අනිවාර්ය වෙන්න බෑනේ. පැහැදිලිවම කියනවා හවුල්කරුවන් අතර ඇති කරගත් යම් සම්මතියකට යටත්ව. ඒ කියන්නේ ගිවිසුමට යටත්වයි මේ දේ වෙන්නේ. ගිවිසුමට යටත්ව මරණයක් ඇති වුණොත් බංකොලොත් වීමක් වුණොත් ඈවර කළ යුතුයි. ඒ නිසා අපිට කිසිසේත් කියන්න බෑ හවුල්කරුවෙකුගේ මරණය හෝ බුන්වත් වීමකදී හවුල අනිවාර්යයෙන්ම ඈවර වෙයි කියලා කියන්න බෑ. ගිවිසුමට යටත්ව කියන එක තේරුම මේ ගිවිසුමේ තියෙනවා නම් එවැනි විටක හවුල් ව්‍යාපාර ඈවර කිරීමක් අවශ්‍ය නැත කියන එක මොනවා හරි වගන්තියකින් මොන වගේ හැඩතලයක් ඇති වගන්තියකින් හරි තියෙනවා නම් ඈවර කරන්නේ නැහැ. ලිඛිත ගිවිසුමක් තියෙනවා මෙවැනි විටක ක්‍රියා කළ යුතු ආකාරය ගැන කිසිම සඳහනක් නැත්නම් අනිවාර්යයෙන්ම හවුල ඈවර කරන්න ඕන. එහෙම නැත්නම් ලිඛිත ගිවිසුමක් නැහැ. වාචිකව ඇඟවීමේ ගිවිසුමක් නැති කොහෙත්ම මේ තුලත් වෙලා නැහැ. ඒත් වහන්න ඕන. ලිඛිත ගිවිසුමක් නොමැති නම් හවුල්කරුවෙක් මිය ගියාම බුන්වත් වුණාම ඈවර කිරීම අනිවාර්යයි. ලිඛිත ගිවිසුමක් තියෙනවා ඇතත්
මෙවැනි විටක කටයුතු කළ යුතු ආකාරය ගැන සඳහනක් නොවේ නම් ඒත් ඈවර කිරීම අනිවාර්යයි. ඊළඟ එක ලිඛිත කිවිසුමක් තියෙනවා. මෙවැනි විටක හවුල් ව්‍යාපාර ඈවර කිරීමක් අවශ්‍ය නැහැ කියලා අදහසක් තියෙනවා නම් ඈවර කිරීම අනිවාර්ය නැහැ කියන එකයි තේරුම් ගන්න. ඒ නිසා ලියන්න එපා, පුරුදු වෙන්න එපා. හවුල්කරුවෙකුගේ මරණය හෝ බුන්වත් වීමකදී හවුල ඈවර කළ යුතු කියලා ලියන්න එපා. ස්වේච්ඡාවෙන් ඈවර කරන අවස්ථාවකදී ලියන්න එපා. ලියන්න ඕනේ මේ විදිහටයි. තේරුණාද? දැන් මේකෙ ඉතින් විවිධ ආකාරයෙන් තියෙන්න පුළුවන්. අපි හිතමු යම් හවුල් ව්‍යාපාරයක ලිඛිත කිවිසුමේ තියෙනවා හවුල්කරුවෙකුගේ හදිසි මරණය හෝ බුන්වත් වීමක් සිදු වුවහොත් හවුල් ව්‍යාපාරයේ ඈවර කිරීමකින් තොරව ඉතිරි හවුල්කරුවන්ට අඛණ්ඩව පවත්වාගෙන යෑම. එන වහන්න ඕනේ. තවත් හවුල් ව්‍යාපාරයක තියෙන පුළුවන් ඕකම වෙනස් ආකාරයි. හවුල්කරුවෙකුගේ මරණය හෝ බුන්වත් වීමක් ඇති වූ අවස්ථාවලදී ඉතිරි හවුල්කරුවන්ගේ පොදු එකඟත්වය මත හවුල් ව්‍යාපාරයේ ඉදිරියට පවත්වාගෙන යෑම. අන්න කෙලින්ම දෙල නැහැ. හවුල්කරුවෙක් මිය ගියොත් බුන්වත් වුණොත් ඉතිරි හවුල්කරුවන්ට සාකච්ඡා කරලා කැමති නම් පමණක් ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. තවත් හවුල් ව්‍යාපාරික තියෙන්න පුළුවන් හවුල්කරුවෙකුගේ හදිසි මරණය හෝ බුන්වත් වීමකදී හවුල් ව්‍යාපාරයේ බහුතර හවුල්කරුවන්ගේ කැමැත්ත මත බහුතර හැමදෙනාම කැමති වෙන්න ඕනෙත් නැහැ. බහුතර හවුල්කරුවන්ගේ කැමැත්ත මත හවුල් ව්‍යාපාරයේ ඉදිරියට පවත්වාගෙන යෑම. එතනදිත් ඈවර කරන්න ඕනේ. දැන් තේරුණා නේද? එහෙනම් මෙවැනි අවස්ථාවක් මේ හවුල්කරුගේ මරණය එහෙම නැත්නම් බුන්වත් වීම සිදු වුණාම මරණය තමයි පළවෙනි එක, දෙවෙනි එක බුන්වත් වීම සිදු වුණාම හවුල් ව්‍යාපාරය ඈවර කළ යුතු නැති බවට එකගතා තියෙනවා නම් ඈවර කරන්නේ. ඒකයි ලිඛිත කිවිසුමේ යටත් කිව්වේ ඒකයි. හවුල්කරුවෙක් මිය ගියාම හවුල් ව්‍යාපාරය ඈවර කළ යුතුද කියලා තීරණය කරන්නේ කොහොමද? ලිඛිත කිවිසුමේ එබිකම් කරලා බලන්න ඕනේ. මොනවද ඒකේ තියෙන්නේ? ඒකේ මෙවැනි විට හවුල් ව්‍යාපාරය ඈවර කිරීමකින් තොරව ඉදිරියට ගමන් කළ හැකි කියලා තියෙනවා නම් වහන්නේ නැහැ. ඈවර කරන්නේ නැත්නම් ඈවර කරන්න ඕනේ. පැහැදිලිනේ? පස්වෙනි එක තමයි හවුල්කරුවන්ගේ පුද්ගලික ණය සඳහා තම හවුලේ ප්‍රාග්ධන කොටස අප කර ඇති විට. දැන් හවුල් ව්‍යාපාරේ හවුල්කරුවෝ වෙනවා අපි. අපි හවුල් ව්‍යාපාරේ අපේ හිමිකම තියෙනවානේ. අපි යදු ප්‍රාග්ධනේ. ඒ ප්‍රාග්ධන කොටස අපේ පෞද්ගලික ණයකට අපි හිලව් කරලා තියෙනවා. නැත්නම් අපේට යටත් කරලා තියෙනවා. එහෙම වුණොත් වෙන්නේ මොකක්ද? ඒ ණය ගෙවනකම් දැන් අපි මෙහෙම A සහ B කියලා දෙන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මිලියන 10 බැගින් ප්‍රාග්ධන යොදනවා. එනම් කෝටි 2ක්. තේරුණාද? ඔය මිලියන 10 කෝටි දෙකම මිලියන 10 බැගින් දෙන්න කියන්නේ කෝටි 2ක් නේ. කෝටි 2ම සල්ලි වලින්ම තියන්නේ නැහැ නේ. ඔය ඉඩම්, ගොඩනැගිලි, කම්හල්, ගබඩා, යන්ත්‍ර, උපකරණ, තාක්ෂණික මේවලම් ආදී වත්කම් බවට කන්වර්ට් වෙනවනේ, පරිවර්තන වෙනවා. එවනම් මෙන්න මේ අපේ දැන් අපි මේ දෙන්නම නැත්නම් එක්කෙනෙක් හරි මේගොල්ලන්ගේ වත්කම්මයි තියෙන මේ ප්‍රාග්ධනය කියන්නේ. වත්කම් හිමිකම බැංකුවට අප තියලා ණයක් ගන්නවා. තේරුණාද? දැන් ණය ගෙවා නිම කරනකම් මේ අපේ අපර පාවිච්චි කරන්න බෑ අපර වුණ විදියට. අපේ ඉඩමක් විකුණන්න බෑ. අපේ අතිරේක ගොඩනැගිල්ලක් ගබඩාව විකුණන්න බෑ. ඇයි බැංකුවට අප තියලානේ. හිර වෙනවනේ. එහෙම වෙන්න බෑ. එහෙමනම් එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරය ඈවර කරන්න ඕනේ. තේරුණාද? හවුල්කරුවෝ තමන්ගේ පුද්ගලික ණය සඳහා හවුලේ තමන්ගේ හිමිකම අපේට දැමුවොත් ඒක මහා කරදරකාරී වැඩක්. හවුලට නිදහසේ ක්‍රියාත්මක වෙන්න බෑ. අනිවාර්යයෙන්ම හවුල ඈවර කරනවා කියන එක මේ කියන්නේ. අවසන් අවස්ථාව තමයි පසුව ඇතිවන නීති මගින් හවුල නීති විරෝධී වෙනවා. ඒ කියන්නේ දැන් තියෙන නීති අනුව හවුලේ ව්‍යාපාර කටයුතු නීති විරෝධී නැහැ. දැන් තියෙන නීති අනුව හවුලේ ව්‍යාපාර කටයුතු නීති විරෝධී නැහැ. එනමුත් දරුවනේ පස්සේදී සම්මත කරපු නීතියක් අනුව හවුලේ ව්‍යාපාර කටයුතු නීති විරෝධී වෙනවා. එහෙමනම් අපි අනිවාර්යයෙන්ම හැමදෙනාම කැමතිලා පොදු කැමැත්තෙන් තීරණයක් කරන් ස්වේච්ඡාවෙන් ඈවර කරන්න ඕනේ. ඔතනින්ම ප්‍රශ්න කරන්න බැහුවේ නැත්තම් මොකද වෙන්නේ? අපි වරදන්නේ කරන්නේ නීති විරෝධී වැඩක්. අපි එහෙනම් නීති විරෝධී ව්‍යාපාරයක් කරගෙන යනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අධිකරණයෙන් අපිට දඬුවම් දීලා යෝක ඈවර කරවන්න. ඊට පෙර අපි ස්වේච්ඡාවෙන් ඈවර කරලා නිදහස් වෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු තියෙනවනේ ඔය සිංහල බෙහෙත් වර්ග ළමයි අර තියෙනවා මම නම් නොකියන්නම් විවිධ සිංහල බෙහෙත් වර්ග තියෙනවා මිනිස්සුන්ට එක්කෝ තමන්ගේ කාය ශක්තිය වැඩි කරගන්න එහෙම නැත්නම් තමන්ගේ ඇඟේ තියෙන සීනි අඩු කරගන්න සීනි පාලනය කරගන්න ඖෂධ ගුලි හදලා තියෙනවනේ ඒවැ තියෙනවා
විවිධ ඖෂධී දේවල් කංශ වෙන දේවල්නේ. කංශ කියන්නේ නරක දෙයක් නේ. හොඳ ඖෂධී පැලෑටියක් ලෝකෙන් පිළිගන්න. ඒ වගේ ඖෂධ ඒක බෙහෙත් ගත්තම අපි හිතමු මාත්‍රාව ඉක්මවා ගත්තොත්, දේශීය වෛද්‍යවරයා අනුමත කරන මාත්‍රාව ඉක්මවා ගත්තොත් මත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සමහර තරුණියෝ වැරදි විදියට මේ බෙහෙත් පාවිච්චි කරනවා තමන්ගේ මේ මත් වීමේ අවස්ථාව සඳහා. වැරදි දෙයක් නේ ඒක, තේරෙනවද? අන්න එහෙම ගැටලුවක් තියෙනවා. නමුත් ඒක ඒ බෙහෙත වැඩිපුර ගත්තොත් මත් වෙන්නේ. නමුත් ඒක ඖෂධයක්. ඒක මත්ද්‍රව්‍යයක් නෙවෙයි. ඒක වැරදි මත්ද්‍රව්‍යයක් නෙවෙයි. තේරෙනවද? කොහොම වුණත් දැන් තියෙන නීති රීති අනුව අපි හිතමු කිසියම් හවුල් ව්‍යාපාරයකින් මේ ඖෂධීය දේවල් තමයි නිෂ්පාදනය කරලා වෙළඳපොලේ විකුණන්නේ. දැන් තියෙන නීති අනුව නීති විරෝධී නැහැ. අපි හිතමු හෙට පවතින රජය හෝ නව රජයක් බලයට ඇවිල්ලා හෙට ඉඳන් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කරනවා මත්වන ආකාරයේ කිසිදු ඖෂධ වර්ගයක් නිපදවීම, විකිණීම, බෙදාහැරීම, ආනයනය තහනම් කියලා. ඒ නීතිය සම්මත වුණොත් හෙට ඉඳන් මොකද වෙන්නේ? හවුල් ව්‍යාපාරය අර මත්වන ආකාරයේ දේශීය ඖෂධ නිපදවීම වැරදි සහගත වෙනවා. නීති විරෝධී වෙනවා. අනිවාර්යයෙන්ම වෙන ස්වච්ඡායන නැවර කරන්න ඕනේ. තේරුණා කියන එක? දැන් තියෙන නීතිය අනුව ප්‍රශ්නයක් නැහැ. හෙට දවසේ නුදුරු අනාගතයේදී නීතියක් ඇවිල්ලා ඒ නීතියට අනුව අපේ බිස්නස් එක ව්‍යාපාර කටයුතු නීති විරෝධී වෙනවා නම්, ඒක විසමාචාර අර්ථයෙන් සිදුවන කාර්යයක් වෙනවා නම් උසාවිය නැගිටින්න පෙර, උසාවිය සක්‍රිය වෙන්න පෙර අපි පොදු කැමැත්තෙන් වහලා දාන්න ඕනේ. ඔන්න වගේ ස්වච්ඡාවෙන් ඈවර කරන අවස්ථා 6ක් තියෙනවා හවුල් නීති පෙන්නුම් කරලා. අපි ඊළඟ අවස්ථාවට යමු. දෙවෙනි අවස්ථාව අධිකරණය මගින් විසුරු හරින අවස්ථාව. අධිකරණය මගින් හවුලක් ඈවර කරනවා. ඉස්සෙල්ලා කතා කරේ ස්වච්ඡාවෙන්නේ. 1890 හවුල් ව්‍යාපාර නීතියේ 35 වන වගන්තිය අනුව අධිකරණයක් මගින් දෙන නියෝගයක් අනුව ඈවර කරන අවස්ථාත් 6ක් තියෙනවා. මං කලින් කිව්වා වගේ හවුල් ව්‍යාපාර, සීමා සහිත සමාගම් කියන ව්‍යාපාර සංවිධාන ඈවර කරන්න අධිකරණ නියෝගයක් නිකුත් කිරීමේ බලය තියෙන්නේ, පරම අයිතිය තියෙන්නේ දිස්ත්‍රික් මට්ටමින් පිහිට වූ දිස්ත්‍රික් උසාවි වලට පමණයි. එහෙනම් හවුල් ව්‍යාපාරයේ ප්‍රධාන ව්‍යාපාර ස්ථාන කීපයක් රට පුරා තියෙන්න පුළුවන්. ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ තියෙන්නේ අපි හිතමු නුගේගොඩ නම් කොළඹ දිස්ත්‍රික් අධිකරණය මගින්. ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ තියෙන්නේ අනුරාධපුරේ නම් අනුරාධපුරේ දිස්ත්‍රික් අධිකරණය මගින්. ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ තියෙන්නේ කෑගල්ල නගරයේ ආසන්න ප්‍රදේශයක් නම් කෑගල්ල දිස්ත්‍රික් අධිකරණය මගින්. පැහැදිලිනේ? රයිට්. එහෙනම් හවුලේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කේ දිස්ත්‍රික් අධිකරණය මගින් දිස්ත්‍රික් අධිකරණය මගින් දෙන නියෝගයක් මත අධිකරණය ඈවරකරු උත්පත් කරනවා. අධිකරණය මගින් පත් කරන ඈවරකරු ලවා ඈවර කිරීමක් කරනවා. ඒක තමයි මින් අදහස් කරන්නේ. ඒ කියන්නේ වත්කම් උපලබ්ධි කරලා විකුණලා සල්ලි අරගෙන සල්ලි හොයාගෙන ණයතුරුස් පියවල ඉතිරියක් වෙතුත් හවුල් කරන අතර බෙදලා හවුලේ ගිනුම් ලෙජරයක් තිබෙනගේ ලෙජරේ පියවා දමන ක්‍රියාවලිය අධිකරණයේ කැමැත්ත අනුව කරනවා. පැහැදිලිනේ? එහෙම කරන අවස්ථා 6ක් තියෙනවා. අධිකරණ නියෝගයක් දෙන්න සිදුවන අවස්ථා. දැන් ඔබට ප්‍රශ්නයක් අධිකරණයේ කොහොමද දන්නේ? ඔව් මෙහෙමයි. අධිකරණයට දිවස් නැහැ. අධිකරණය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් වල එකතුවක්නේ. දිවස් නැහැ. ඉල්ලන්න ඕනේ. ඕනෑම හවුල් කරුවෙකුට හෝ හවුල් කරුවන්ට ඉල්ලීමක් කරන්න පුළුවන්. මෙන්න මේ හේතුව මත මේ හවුලේ පවත්වගෙන යාම අවදානම් ජාතික ආර්ථිකයට අහිතකර තත්ත්ව උදා කරනවා. ඒ නිසා ඈවර කරන නියෝගයක් දෙන්න කියලා හවුල් කරුවන්ට ඉල්ලන්න පුළුවන්. නැත්තම් හවුලේ ණය හිමියන්ට. මේකට අතිවිශාල වශයෙන් ද්‍රව්‍ය ණයට සපයන අය ඉන්න සප්ලයර්ස්ලා ඉන්නවනේ. හවුල වැරදිලාවත් බංකොලොත් වුණොත් එහෙම ඒගොල්ලන්ට ණය අහිමි වෙනවනේ. ඒගොල්ලන්ටත් ඉල්ලීමක් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ හවුල් ව්‍යාපාරේ ඉන්නෝ සිහිවිකල් වෙච්ච දැනැත්තු. ඒගොල්ලෝ හවුල් ව්‍යාපාරේ දේපල විනාශ කරනවා. ගැටුම් ඇති කරනවා. ගනුදෙනු කරනට එන්න දෙන්නේ නැහැ. දැන් ඒ නිසා විකුණුම් ආදායම් පහත වැටලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වෙ නැති කරන්න වහාම හවුල් ව්‍යාපාරය ඈවර කරන්න. ඉල්ලන්න පුළුවන්. නැත්නම් පොදුවේ මහ ජනතාවට. ඇයි? ව්‍යාපාර තියෙන්නේ කා සඳහාද? අප සඳහා. මහජනය සඳහා. ව්‍යාපාර භාණ්ඩ හා සේවා සපයන කාටද? මහජනයාට. එහෙනම් ව්‍යාපාරවල අකටයුතුකම් නිසා ව්‍යාපාරවල සිදුවන අවදානම් සහගත ක්‍රියාකාරකම් නිසා නරක දේවල් නිසා පීඩාවට පත් වෙන අවසාන වශයෙන් මහජනතාවද. ඒ මහජනතාවට පුළුවන් උසාවියට ඉල්ලීමක් කරන්න. හරිනේ? ඒ වගේ එක්කෝ හවුල්කරුවෝ එක්කෝ ණය හිමියෝ නැත්තම් මහජනතාව විසින් දිසාධිකරණ ඉල්ලීමක් කරාම
ඒ ඉල්ලීම බලනවා සාධාරණද කියලා. සාධාරණ අධිකරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාධාරණ නියෝගයක් දෙනවා. එහෙම නියෝගයක් දෙන්න වෙන අවස්ථා 6යි. පළවෙනි එක තමයි හවුල්කරුවෙකු සිහි විකල් වීම හෝ උමතු වීම මත. එක හවුල්කරුවෙක් සිහි විකල් වෙලා නම් උමතු වෙලා නම් ඒ මත ඉල්ලීමක් කරා මේ ඇත්තනම් සත්‍ය නම් අධිකරණේ නියෝගයක් දෙනවා වහාම ඇවර කරන්න කියලා. ඇවර කරන්න ඕන. කිසිදු පැකිලීමක් නැතුව අපි ඇවර කරන්න. මොකද අධිකරණ නියෝගයට අපිට එරෙහි වෙන්න බෑනේ. අධිකරණ නියෝගයේ තීන්දුව අභිභව යන්න බෑ අපට. හැම වෙලාවම අපි යටත් ඒකට. පැහැදිලිද? මොකද්ද මේ සිහි විකල් වීම හෝ උමතු වීම කියන්නේ? සමහර ශිෂ්‍යෝ මාත් එක්ක කතා බහ කරනවා මේ දෙකම එකයි නේද සර් කියලා. දෙකම එකයිද? නෑ. මේ දෙක. සිහි විකල් වීම කියන දරුවනේ මොලේ අක්‍රිය වීමනේ. සිහි විකල් වීම මොලේ අක්‍රිය වීම. මොලේ සාමාන්‍ය මට්ටමේ ක්‍රියාත්මක නොවීම. දැන් මම දැකලා තියෙනවා අපේ පවුල් ඥාතීන් මේ යන ආසන්න දවස් කීපෙදී ඒගොල්ලන්ට බිස්කට් එකක් දුන්නම කනවා. කොහොම කනවා? කාලා බිස්කට් එක ඉවරයි. ආයි කනවා. නිකම් කඩලකට ගේනවා. හපනවා. ඒ කියන්නේ මොලෙන් කියන්නේ නැහැ දැන් බිස්කට් එක ඉවරයි. දැන් අත තමන්ගේ මූලකට ගෙනන්න එපා කියලා මොලෙන් කියන්නේ නැහැ. එක්කෝ බිස්කට් එක දුන්නම අතේ තියන් ඉන්නවා. මොලෙන් කියන්නේ එපා අත උස්සලා කටට බිස්කට් එක ඇතුල් කරන්න කියලා කියන්න තේරෙනවා. අන්න එවැනි තත්ත්වයක් තමයි මේ සිහි විකල් වීම කියන්නේ. උමතු වීම ඊට වෙනස්නේ. ඒ කියන්නේ මොලේ ස්නායු මැරීම. උමතු වීම වෙනස්නේ. උමතු වීම කියන්නේ කෙලින්ම මොලේ අධිධාරිතාවෙන් ක්‍රියාත්මක වෙනවා. හරිම ක්‍රියාශීලී. ඒ කියන්නේ මිනිසාට සාමාන්‍ය ජීවන මට්ටමේ රැඳෙන්න බැරි වෙන ආකාරයෙන් අධිධාවනයක යොදවනවා. උදාහරණයක් වශයෙන් උමතු වුණාම දුවන්න ගත්තම දුවන සමහරට යාපනය දක්වා. ඉවරයක් නැහැ. කවුරු අල්ලගන්නකම දුවනවා. සින්දු කියන්න ගත්තොත් නැති වෙනකන් සින්දු එපා වෙන්නම කියනවා. කන්න ගත්තොත් මොකද බඩ පැලෙන්නම කනවා. ඉවරයක් නැහැ. පැය ගාණක් කනවා. ඒක උමතු වීම දෙකක්. හරිනේ. මේ දෙකම අන්තරාදායකයි. මේ දෙකම අවදානම්කාරී. අනිවාර්යෙන් ගැටුම් ඇති වෙනවා. වාද ඇති වෙනවා. අපේ සමාජයට මොන හරි ව්‍යාපාර ආයුධකින් අපිට දමල ගහන්න පුළුවන්. තුවාල ඇති වෙන්න පුළුවන්. මරණයක් සිද්ධ වෙන්න පුළුවන් නේ. අති අවදානම්. ඒ නිසා උසාවි වහන. සිහි විකල් වීමත් එහෙමනේ. සිහි විකල් වෙච්ච හවුල්කරුවෙක් ඉඳගෙන හවුල්කරු දෙන්න ඉන්නේ. එක්කෙනෙක් සිහි විකල් වෙලා. සිහියෙන් ඉන්න මිනිස්සු මැරෙන්න එපා තනියම. එයාට මොන තරම් මානසික පීඩනයක්ද කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරේ ඇවර කරන්න නියෝගයක් දෙනවා. දෙවෙනි එක තමයි හවුල්කරුවෙකුට හවුල වෙනුවෙන් තමාගේ කාර්යභාරය ඉෂ්ට කළ නොහැකි වන විට. පැහැදිලිද ඒක? හවුල්කරුවෙකුට හවුල වෙනුවෙන් යම් යම් වගකීම් පැවරෙනවනේ. කාර්යභාරයෙන් පැවරෙනවනේ. ඒ කාර්යභාරයෙන් කරන්න නොහැකි තත්ත්වයටපත් වෙනවා. නම් එවැනි ඇත්තේ කවුල් ව්‍යාපාරය පවත්වගෙන යාමේදී ගැටුම් ඇති වෙනවා. ගැටුම් ඇති වෙලා බොහොම නරකදායි. නැත්නම් නරක දේවල් නැත්නම් නරක තත්ත්වයන්ට අවදානම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. මේකෙන් දරුවනේ අපේ තුම අංශභාග රෝගය. අංශභාග රෝගය හැදුනොත් එහෙම යාට පැවරෙන කාර්යන් කරන්න බෑ. යාට තනියම ඇවිද ගන්න බෑ. අත වෙවුලනවා. අත වැඩ කරන්නේ කාර්යන් කරන්න බෑ. එවැනි කෙනෙක් එක්ක හවුල්කරු වැඩ කරනකොට හවුල්කරුන්ට ප්‍රශ්නයක් වෙනවා. මේ මිනිස්සු ඉන්නවා අපිට හරි වදයක්. මෙයාත් එක්ක කොහොමද ගෙනියන්නේ? දැන් මෙයාගේ රාජකාරියත් අපිම කරන්න ඕනේ. අපට ලාභයෙන් වැඩිපුර හම්බෙන්නේ නැහැ. මෙයාට නිකම් ඉඳලා ලාභයක් කරනවා. කොහොමද ප්‍රශ්න මතුවෙන්නේ? තේරෙනවද? ඊට වඩා හොඳ හවුල ඇවර කරන එක. ඒක තමයි උසාවි වහන් නියෝගයක් දෙන්නේ. ඊළඟට තුන්වෙනි එක. හවුලේ පැවැත්මට හානි කරවන අන්දමින් හවුල්කරුවන් හැසිරෙන විට. හවුලේ පැවැත්මට හානි කරවන අන්දමින් හවුල්කරුවන් හැසිරෙනව නම් ඒත් උසාවි නියෝගයක් දෙනවා හවුල් ව්‍යාපාරය ඇවර කරන්න. තේරෙනවද කියන එක? මේක ඉතින් විස්තර කරලා නෑ නීතිය. අපි මේක තේරුම් ගන්න. අපි මේක දකින්න ඕනේ. හවුලේ පැවැත්මට හානි කරවන අන්දමින් හවුල්කරුවන් හැසිරෙන විට. ඒ කියන්නේ අපි තුමු යම් හවුල්කරුවෙක් තමන්ගේ මිත්‍ර සමාගමේ ඉන්න අය හවුල් ව්‍යාපාරයට නිතරම ගෙන්නනවා. හවුල් ව්‍යාපාරික පරිශ්‍රයට ගෙන්නනවා. අපි තුමු හවුල් ව්‍යාපාරය කරන්නේ සුපිරිවෙලෙන් සෙල් ව්‍යාපාරයක් කියලා හිතන්නකෝ. නිතරම ගනුදෙනුකරු වෙනවනේ. තමන්ගේ මිත්‍ර සමාගමේ අය ගෙන්නලා ඒගොල්ලොත් එක්ක අපි හිතමු මත්ද්‍රව්‍ය පානය කරනවා. ගනුදෙනුකරු දකින්නවා. මොකද වෙන්නේ? වැඩ එතනින්ම ඉවර වෙනවනේ. ගනුදෙනුකරු කමිටි නෑනේ ඕකට. ගනුදෙනුකරු එවැනි නරක පුරුදුන් වලට බැහැ වෙච්ච පුද්ගලෝ ගැවසෙන තැනකට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා. විකුණුම් ආදායම් පහත වැටෙනවා බලන් ඉද්දදී.
ව්‍යාපාරේ බංකොලොත් වෙලා යනවා. එහෙම නැත්නම් අපි හිතමු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කියලා හිතන්නකෝ. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කතරම් උගත් පළපුරුදු ගුරුවරු හිටියත් ඒ අධ්‍යාපන ආයතනය තුල විනය කළමනාකරණයක් නැති වෙන්න පුළුවන්. විනය කළමනාකරණයක් නැති වෙන්නේ ඒ ආයතනයේ වැඩ කරන සේවකයෝ තුල විනයක් නැහැ. නැත්නම් ඒ ආයතනයේ හිමිකරුවන් තුල විනයක් නැහැ. ඒගොල්ලන්ට විනයක් තිබුණොන්නේ දරුවන්ට ආදර්ශයක් වෙන්නේ. එහෙනම් ඒගොල්ලොන්ගේ හැසිරීම අනුව විනය කඩ වෙනවා. අන්න එවැනි තත්ත්වයක් තුල අපි කැමති නැහැ අපේ දරුවෝ ඒ ආයතනයට යවන්න. අන්න ඒ වගේ හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයේ පැවැත්මට නරක වන ආකාරයෙන් පැවැත්මට හානි කරන ආකාරයෙන් යම් හැසිරීම් වල නියුක්ත වෙනවා නම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය අහිමිලා ගියලා හවුල් ව්‍යාපාරේ විනාශ වෙන්න පුළුවන්. එවැනි මොහොතක ඊට පෙර අධිකරණ නියෝගයක් දෙනවා හවුල් ව්‍යාපාරේ ඇවර කරන්න. ඊළඟට හතරවෙනි එක. හවුල්කරුවෙකු හිතාමතා හවුල් ගිවිසුම කඩ කරන විට හවුල්කරුවෙකු හිතාමතා හවුල් ගිවිසුම කඩ කරන විට උසාවි නියෝගයක් දෙනවා වහන්න. මතකද? මම දැන් මොකද්ද කිව්වේ? හවුල්කරුවෙකු එක හවුල්කරුවෙක් හරි හවුල්කරුවන් කීප දෙනෙක් හරි හිතාමතාම මොකද්ද මම කඩ කරනවා? හවුල් නීතිය. නීතිය නේද කිව්වේ? හවුල්කරුවෙක් හෝ හවුල්කරුවන් හිතාමතාම හවුල් නීතිය කඩ කරනවා කියලාද මම කිව්වේ? නෑ, ගිවිසුම. නීතිය නෙමෙයි මම කිව්වේ. මම අන්ඩර්ලයින් කරේ ඒකයි. මොකද සමහර ළමයි අර මතු පිටින් හිතලා ගැඹුරින් මේ කාරණේ අවබෝධ කරගන්න නැතුව විනිවිද භාවයෙන් යුතු දකින්න නැතුව ලියනවා නීතිය කඩ කරන. නීතිය කඩ කරන්න පුළුවන් ළමයි. මං කියන්නේ 1890 හවුල් ව්‍යාපාර නීතිය අමුතුම නීතියන්නේ. ඒක අංක 2නේ. අංක 1 මොකද්ද? ලිඛිත ගිවිසුම. දැන් හවුල් නීතියේ තියෙනවා ලාභ සමානව දරා ගන්න කියලා. හවුල් කරන්න බැරිද? සමානව නැතුව 3ට 2ට 1ට බිඳුවට එකිනෙකට බිඳුවයි දෙන්නෙම නැහැ. පුළුවන්. ඒතර නීතිය කැඩුවානේ. නීතිය කඩ කරන්න පුළුවන්. මේ කියන්නේ එහෙම නෙවෙයි ගිවිසුම. ගිවිසුම කඩ කරන්න බෑ. ඒ හවුල් ව්‍යාපාර නීතියක් තියෙද්දි 24න වගන්තිය වැඩි ප්‍රබල වගන්තියක් තියෙද්දිත් ඊට පටහැනි වන ආකාරයෙන් ඕනෑම එකඟතාවයක් සහිතව හවුල් ගිවිසුම අපි හදාගන්නේ ඒ ගිවිසුමේ අපි ඇති කරගත්ත එකඟතා වලට යටත්ව ඒ එකඟතා වලට ගරු කරමින් එකඟතා පිළිගනිමින් ව්‍යාපාරය ගෙන යන්නේ. එහෙමනම් ඒකගතා උල්ලංඝනය කරන්න බෑ, කඩන්න බෑ. එහෙම අපි හවුලක අනාගත සාර්ථක පැවැත්මක් බලාපොරොත්තු වෙයි. එහෙම සිහිනයක් අපි ඇති කරගත්ත ගිවිසුම හවුල්කරුවෙක් කඩ කරනවා කියන්නේ ඒක බරපතල වරදක්. ඒක බරපතල වරදක්. තේරෙනවද? හවුලේ අනාගත පැවැත්ම පදනම් වෙන්නේ ගිවිසුම අනුව. ඒ ගිවිසුම ආරක්ෂා කරනවා මිසක කිසිවෙකුට උල්ලංඝනය කරන්න බෑ. උල්ලංඝනය කරනවා කියන්නේ බරපතල වරදක් කරනවා. එවැනි වරදක් කරන අයට තව මොනවද කරන්න බැරි. ඒ නිසා අධිකරණය අනිවාර්යයෙන්ම ඈවර කරන නියෝගයක් දෙන්න. නිසා හවුල් ගිවිසුම කඩ කරන්න බෑ. කඩ කරොත් උසාවි නියෝගයක් දෙනවා ඈවර කරන්න. ඊළඟ අවස්ථාව තමයි තව දුරටත් හවුල පවත්වාගෙන යා හැක්කේ අලාභ ලැබෙමින් පමණක් වන විට. දැන් හවුලක් පවත්වාගෙන යන ලාභය එපැයි. ඕනෑම ව්‍යාපාරයක් සාර්ථකව දිගු කාලයක් පවත්වාගෙන යන ලාභ ඕනේ, ආදායම් ඕනේ. වැටුප් වියදම් ගෙවන්න තියෙනවා. සේවා බිල්පත් ගෙවන්න තියෙනවා. අමතර පරිත්‍යාග කිරීම කරන්න වෙනවා. ඒව කරන්න ලාභයක් ඕනේ. එහෙනම් නමුත් දැන් මේ කියන්නේ අද ශනිකව නෙවෙයි. කලක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ ලාභ අඩු වෙන්න ගත්තා. තවත් වසර ගණනාවක් ගියන් පස්සේ ලාභ නැති වුණා. දැන් එන්නෙම අලාභ වෙනවා. දැන් අවුරුදු 3කට වඩා ලාභේ ඊළඟ අවුරුද්දේ අඩු වුණා. ඊළඟ අවුරුද්දේ අඩු වුණා. මේ අවුරුද්දේ තවත් අඩු වුණා. ඒකයි මේ කියන්නේ ලාභ ලබන්න බෑ. දැන් ඔහොම අලාභ ලබනවා නම් නිකන් ඉන්නේ නෑනේ. අලෙවි කරන උපාය මාර්ග දියත් කරනවා. ප්‍රවර්ධන නැත්නම් ප්‍රචාරණ වැඩසටහන් දියත් කරනවා. කරලා බලනවා මේ විකුණුම් වැඩි කරන ලාභ වර්ධනය කරන්න. ඒත් බැරි නම් මොකද වෙන්නේ? දිගින් දිගටම ලාභ ලබනවා නම් තේරුමක් නැහැ. දිගින් දිගටම ලාභ ලබනවා නම් මොකද වෙන්නේ? වැටුප් ගෙවන්නේ කොහෙන්ද? රත වාහන කීපයක් තියෙන එකක් විකුණනවා. දෙකක් විකුණලා ගෙවනවා. ඊළඟ මාසෙත් වැටුප් ගෙවන්න මොකද කරන්නේ? බිල්ඩින් එක විකුණනවා. ඊළඟ මාසෙ ගබඩාව විකුණනවා. ඊළඟ මාසෙ යන්ත්‍රෝපකරණ විකුණනවා. අවසන් වශයෙන් ඉඩමත් විකුණනවා. මොකද වෙන්නේ? බංකොලොත්. අන්නේ තර්ක නිසා දැන් එන්නම දිගින් දිගටම අලාභ ලබන ස්වරූපයක් නම් තියෙන්නේ. අධිකරණයේ වහාම ක්‍රියාත්මක වෙලා කියනවා ව්‍යාපාරේ වහන්න. මොකද බංකොලොත් තුනත් කිසිවක් නැහැ. හවුල් කරන හැම දිනාටම අවශ්‍යයක් වෙනවා. කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ.
අඩු ගන්න තමයි යෙදූ ප්‍රාග්ධන මුදලින් භාගයක් හරි ගන්න දැන් ආවර කරන එක හොඳයි. දැන් වහන එක හොඳයි. තේරෙනවද? ඒ නිසා තවදුරටත් හවුල පවත්වාගෙන යා හැක්කේ අලාභ ලැබීම පමණක් වන විට උසාවි නියෝගයක් දෙනවා ආවර කරන්න. අවසන් අවස්ථාව තමයි හවුල විසුරුවා හැරීම සාධාරණ හා යුක්ති සහගතයයි අධිකරණය සලකන වෙනත් ඕනෑම අවස්ථාවක්. හවුල් ව්‍යාපාර නීතිය 35 වන වගන්තියේ 6 වන උපවගන්තියයි මේ. හවුල් නීතියේ 35 වන වගන්තියේ 6 වන උපවගන්තියෙන් දිසා අධිකරණයට දීපු අසීමිත බලයක් තමයි මේක. තේරෙනවද? අධිකරණයට දීපු අසීමිත බලයක් මේක. මොකද්ද? හවුල විසුරුවා හැරීම සාධාරණ හා යුක්ති සහගතයයි අධිකරණය සලකන වෙනත් ඕනෑම අවස්ථාවක්. ඒ කියන්නේ දිසාධිකරණයට හවුල් ව්‍යාපාරයක් ඈවර කරන්න නියෝගයක් දෙන්න මේ අපි උඩින් කියපු අවස්ථා 5 වෙනකන් මග බල ඉන්න ඕනේ නැහැ. මීට වෙනස් ආකාර හේතු තියෙන්න පුළුවන්. මීට වෙනස් ආකාර හේතු මත උසාවිය තීරණය කරනවා නම් මේ හවුල් ව්‍යාපාරය ඈවර කරන එක සුදුසුයි කියලා අනිවාර්යයෙන්ම උසාවි නියෝගයක් දෙන්න බලය තියෙන එක අසීමිතයි. ඒකේ සීමාමයින් අපිට පෙන්වන්නේ අපිට හිතා ගන්නත් බෑ. උදාහරණයක් වශයෙන් අපි හිතමු යම් හවුල්කරුවෙක් මේ හවුල් ව්‍යාපාරේ රාත්‍රී කාලේ නිදා ගන්නවා. නිදා ගන්න ගමන් මෙයා එළියට ඇවිල්ලා හයියෙන්ම ගමට බැහැෙන සින්දු කියනවා. ඒක නරක දෙයක්ම නෙවෙයි. නමුත් අවට ජනතාවගේ මානසික නින්දට සුව නින්දට බාධාවක් නේ. උසාවි ක්‍රියාත්මක වෙනවා. හවුල් ව්‍යාපාරය ඈවර කරන්න කියලා. ඒතර ඒ සිද්ධිය මේවට දාලා නැහැ. එහෙම නැත්නම් මේ හවුල් ව්‍යාපාරය නිරන්තරයෙන්ම ඒගොල්ලන්ගේ වාහන අලුත් වැඩියාව කරන්නේත් මේ ස්ථානයේමයි. ඒ අලුත් වැඩියාව කරන්නේ රාත්‍රී කාලේ. එතකොට හැපිච්ච වාහන හදනවා. ටින්කරින් වැඩ කරනවා. ටන් ගාලා ගහනවා. තේරෙනවද? ඒක හවුලේ පැවැත්ම හානියක් නැහැ. මොකද දවල් කාලේ ඕවා ඔක්කොම නවත්තනවනේ. ගරාජ් එකත් වහනවා. රාත්‍රී කාලේ අපට ජනතාවට හානියක්. අන්න උසාවි නියෝගයක් දෙනවා. ඒ වගේ ඕනතරම් හිතා ගන්න. අපිට විවෘතයි. තේරෙනවද? ඒ වගේ මේ කියන කාරණා නැතුව හවුල විසුරුවා හැරීම සාධාරණ යුක්ති සහගතයි කියලා අධිකරණයේ සලකන තීන්දුව කරන වෙනත් ඕනෑම අවස්ථාවක හවුල් ව්‍යාපාරයේ ඈවර කිරීමේ අසීමිත බලයක් ඈවර කිරීමේ නියෝගයක් දීමට අසීමිත බලයක් දිසාධිකරණයට තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථා 6න් එකකදී උසාවිය ක්‍රියාත්මක වෙලා හවුල් ව්‍යාපාරය ඈවර කරනවා. ඔය වගේ හවුල් ව්‍යාපාරයක් ඈවර කරන අවස්ථා මූලික දෙකයි ස්වේච්ඡාවෙන් සහ අධිකරණයේ මගින්. අපි දැන් මේ පාඩමේ අවසානයේ ඇවිල්ලා තියෙන මම හිතනවා දැන් අපිට හොඳම වෙලාව මේ පාඩම් මේ එකක වලට අදාළව විශේෂයෙන්ම අපි කතා කර කේවල ස්වාම ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර කියන මූලික සංවිධාන දෙකට අදාළව මෙතෙක් විභාග වලට යොමු වෙච්ච ප්‍රශ්න කීපයක් කතා කරලා බලන්න හොඳම වෙලාවනේ. අපි බලමු මේ තියෙන එකක්. හවුල් ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වය හා පාලනයට අදාළ වන ප්‍රධානම හවුල් ව්‍යාපාර මූලාශ්‍ර දෙක නම් කරන්න. හවුල් ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයටයි පාලනයටයි නියාමනයටයි බලපාන. කියන හවුලක් විධිමත්ව පවත්වාගෙන යාමට බලපෑම් කරන ප්‍රධාන හවුල් ව්‍යාපාර මූලාශ්‍ර දෙක. පළවෙනි එක දන්නවනේ ඕගොල්ලෝ. පළවෙනි එක දන්නවා. මොකද්ද? හවුල් ව්‍යාපාර කිවිසුම. පළවෙනි එක හවුල් ව්‍යාපාර කිවිසුම. හවුල් ව්‍යාපාර කිවිසුම. පැහැදිලිද? දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ආඥා නැත පනතිකොත් ඇති. ආඥා පනත. ඔව් එතකොට අපි දන්නවා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාමේදී සෑම දෙයක්ම තීරණය කරන්නේ මොකක්ද දිහා බලලාද? ගිවිසුම දිහා බලලානේ. ඒක තමයි ප්‍රධාන මූලාශ්‍රය. ගිවිසුමක් ලිඛිතව නැත්නම් හරි ගිවිසුමේ යම් කිසි අඩුපාඩුවක් තිබේ නම් එතනදී දෙවනුව අපි හැරෙනවා හවුල් ව්‍යාපාර නීතිය දෙසට. විශේෂයෙන්ම 24 වගන්තිය අනුව. එනම් මේ මූලාශ්‍ර දෙක පදනම් කරගෙන තමයි හවුල් ව්‍යාපාරයක ක්‍රියාත්මක භාවය තීරණය වෙන්නේ. අපි ඊළඟ අභ්‍යාසය බලමු. පහත් සඳහන් හවුල් ව්‍යාපාරයකට අදාළ තොරතුරු කිහිපයකි. 1. A හා B රුපියල් 1500ක් හා රුපියල් 4000ක් යොදා හවුලක් ඇරඹීමට අපේක්ෂා කරයි. 2.
සුගත් සහ ධම්මි ගොළු හදවත නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භීමට අපේක්ෂා කරයි. ප්‍රකාශන දෙකක්. මොකක්ද අහන්න බලමුකෝ. ඉහත එක් අවස්ථාවලට වඩාත්ම සමීප වන නීතිමය අවස්ථා පැහැදිලි කරන්න. මේ අවස්ථා දෙකට හවුල් ව්‍යාපාර නෛතික තත්ත්වය බලපෑම් කරන ආකාරය පැහැදිලි කරන්න කියලා කියන්නේ. පළවෙනි එක. මොකක්ද? A හා B. A රුපියල් 1500ක් B රුපියල් 4000ක් බැගින් ප්‍රාග්ධනය යොදලා හවුලක් අරබන්න අපේක්ෂා කරනවා. මොකද මේ කියන්නේ ආරම්භක ප්‍රාග්ධනය. ආරම්භක ප්‍රාග්ධනය කීයක් වෙනවද? එතකොට 5500ක් වෙනවා. දෙන්නගෙම. 1840 වංචා වැළැක්වීමේ ආඥාපනතයි මේකට බලපෑම් වෙන්නේ. මොකද්ද? ඒ නීතියෙන් කියනවා ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත කිවිසුමක් තබාගත යුතු බව. නැත්නම් ලිඛිත කිවිසුමක් අනිවාර්ය කරලා තියෙනවා. ලිඛිත කිවිසුමක් තබා ගන්න. ලිඛිත කිවිසුමක් නැත්නම් හවුල් ව්‍යාපාර ගෙනියන්න බෑ. නමුත් ලිඛිත කිවිසුමක් තබාගත්තේ නැත්නම් මොකද වෙන්නේ කියලා මම තීර කොටසෙ කිව්වා. මොකද වෙන්නේ? හවුල නීති විරෝධී වෙන්නේ නැහැ. හවුල නීති විරෝධී වෙන්නේ නැහැ. හැබැයි අපි පවත්වාගෙන වාචික කිවිසුම අධිකරණය පිළිගන්නෙත් නැහැ. ප්‍රශ්නයක් ඇති වුණාම අපි කියන මේ වාචික කිවිසුම අධිකරණයේ ලැබුව බල ගන්නවන්න බෑ. අධිකරණයේ මතය අනුව අධිකරණයේ පැත්තෙන් ස්වාධීන තීන්දුවක් දීලා ප්‍රශ්න විසඳන මිසක අපිට ඕන දේ කරන්න බෑ. එනමුතු ලිඛිත කිවිසුමක් තිබුණා නම් අපිට ඒ ලිඛිත කිවිසුමේ සඳහන් දේ පෙන්නලා ඒ මත අධිකරණ තීන්දුවක් ගන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ අධිකරණයමකින් බලාත්මක වෙන්නේ නැහැ. මිසක් නීති විරෝධී වෙන්නේ නැහැ. right. එහෙනම් මේක වෙන්නේ මොකද්ද? ලිඛිතව කිවිසුමක් තබා ගන්න ඕනේ වංචා වැළැක්වීමේ ආඥාපනත අනුව. එතකොට ඒක ලියන්න බොහොම 1840 අංක ඕනේ වංචා වැළැක්වීම. මොකද අංක වලට දෙන්නේ නැහැ. තේරෙනවද? ලකුණු සාමාන්‍යයෙන් වර්ෂයට දෙන්නේ නැහැ. તો වර්ෂ හොඳටම දන්න නිසා ලියන්න. 1840 අංක 7 වංචා වැළැක්වීමේ ආඥාපනත අනුව ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000 ඉක්මවන බැවින් රුපියල් 1000 ඉක්මවන බැවින් ලිඛිත කිවිසුමක් පවත්වාගෙන යා යුතුයි. ලිඛිත කිවිසුමක් පවත්වාගෙන යා යුතුය. දෙවැනි එක. සුගත් සහ ධම්මි ගොළු හදවත නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භීමට අපේක්ෂා කරනවා. මොකද්ද මේ කියන්නේ? හවුල් ව්‍යාපාර නාමයේ සම්බන්ධ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. අයිතිකරුවන්ගේ සම්පූර්ණ නමින් නෙවෙයි. ආරූඪ නමක්. නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම නීතිය විධිවිධාන අනුව ඒ ගොළු හදවත කියන ව්‍යාපාර නාමේ ලියාපදිංචි කරන්න ඕන. ඒක තමයි ඒකට කියන තියෙන නෛතික තත්ත්වය. එහෙනම් 1918 ව්‍යාපාර නාම නීතිය යටතේ ස්ථාන ඔක්කොම යන්න ඕනේ මේ ඇති. නීති යටතේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුය. ඔච්චරයි. පැහැදිලිනේ? අපි ඊළඟ ගැටුවට යමු. පහස් සඳහන් හවුල්කරුවන් නම් කරන්න. පරිපාලන දක්ෂතා ආයෝජනය කර ප්‍රාග්ධනය නොයදා වැටුපට හිලව් වීමට ලාභ කොටසක් ලබා ගන්න. මතකනේ? ඒ කියන්නේ මෙයා ප්‍රාග්ධනය යොදන්නේ නැහැ. මෙයාගේ පරිපාලන දක්ෂතා, කළමනාකරණ දක්ෂතා ආයෝජනය කරනවා. කරලා වැඩත් කරනවා. ඒ නිසා වැටුපක් නෙවෙයි වැටුපට හිලව් වෙන්න ලාභෙන් කොටසක් ගන්නවා. මතකද? වැටුප් ලබන හවුල්කරු. වර්කින් පාර්ට්නර් කියලා අපි කතා කරේ. වැටුප් ලබන හවුල්කරු. දෙවෙනි අහන්නේ හවුල් ගිවිසුමේ මුලින්ම නම් අත්සන් කරන හවුල්කරු. ලිඛිත හවුල් ගිවිසුමේ මුලින්ම නම දාලා ඒ ඉදිරියේ අර කැමැත්ත පළ කරලා අත්සන් කරන්න එපා.
ඒ කියන්නේ හවුල ආරම්භ වෙන්න මුල් වෙලා ක්‍රියා කරපු අය. කවුද? ප්‍රමුඛ හවුල්කරු. නැත්නම් දිලෙන හවුල්කරු. ප්‍රමුඛ හවුල්කරු. නැත්නම් දිලෙන ප්‍රමුඛ නැත්නම් දිලෙන හවුල්කරු. තුන හවුල්කාරීත්වය ප්‍රසිද්ධ නොකරන අතරම හවුලේ පරිපාලනයට හවුල් නොවන්න. හවුල්කාරත්වයත් ප්‍රසිද්ධ කරන්නේ සංගෝගන ඉන්න මහජනයට දන්නේ හවුල්කාරයෙක් කියලා. හවුලේ පරිපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. කවුද? අක්‍රීය නැත්නම් නිදන හවුල්කරු. අක්‍රීය. අක්‍රීය. එහෙම නැත්නම් නිදන හවුල්කරු. පැහැදිලිනේ? ඊළඟ ගැටලුව බලමු. හවුල්කරුවන් බුන්වත් වීම හෝ මිය යාම මත හවුලක් විසුරුවා හැරීම අනිවාර්ය වේද පහදන්න. මතකයිද අපි දැන් තියරි කොටස කරද්දි කරේ මම හවුල් ව්‍යාපාර නීති අදාළ වගන්තියත් ඔබට පෙන්නුවා. හවුල්කරුවන් බුන්වත් වීම හෝ මිය යන හැම මොහොතකම හවුල විසුරුවා හැරීම අනිවාර්යද පහදන්න. නැහැ. මතකනේ මේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අනිවාර්යද මේක පළවෙනි එක. දෙවැනි එක පහදන්න මේක තමයි දෙවෙනි ප්‍රශ්න කොටස. මතකයිනේ? එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න කොටස් දෙකක්. නම් ඔබේ පිළිතුරත් කොටස් දෙකකට බෙදා වෙන් කරන්න. උත්තරපත්‍ර පරීක්ෂණයේදී උත්තරපත්‍ර පරීක්ෂකවරයාට හෝ වරියට මානසික වදයකින් තොරව අවම මහන්සියකින් ඔබේ උත්තරේ කියවලා ලකුණු ලබා දෙන පරිසරයක් හදන්න. ඒ කියන්නේ ඔබේ උත්තරපත්‍රයේ පිළිවෙලක් ඇතුළේ තියෙන්න ඕනේ. පරීක්ෂකවරයා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ඔබේ උත්තරපත්‍රයට වශී වෙන තත්ත්වයක් ඔබ ඇති කරන්න ඕනේ. ඇති කරන්න කොහොමද මේ වගේ පිරිසිදු වෙන් කරලා උත්තර ලියන්න ඕනේ. ඒකෙන් අපිට ලකුණු එක දෙකක් හරි වැඩිපුර කඩා ගන්න හැකියාව ලැබෙනවා. එහෙනම් ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි. මොකද්ද? අනිවාර්ය වේද පළවෙනි තරු ලකුණ. තරු ලකුණක් දාලා ලියන්න පුළුවන් මේ වගේ අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ. දෙවෙනි එකෙන් අපි කරන්නේ මොකද්ද? දෙවෙනි තරු ලකුණ පෙන්නන්න මේ අනිවාර්ය නොවේ කියලා කිව් මුල් උත්තරේ සනාත කරන්න ඕනේ. ඔප්පු කරන්න ඕනේ. තේරුණාද? මොකක්ද? ලිඛිත ගිවිසුමක් නැත්නම් හවුල් ඔප්පුවක් කිව්වොත් කමක් නැහැ. ලිඛිත ගිවිසුම එක්ක හවුල් ඔප්පුවක් ඇතනම් සහ එහි මෙවැනි විටක ඈවර කිරීමක් අනවශ්‍ය බව හඟවන එකගතාවයක් ඇතනම් ඈවර කිරීම අවශ්‍ය නැත. එවැනි සඳහනක් නොවේ නම් 1890 හවුල් නීතියේ 33 වන වගන්තිය ප්‍රකාරව ඈවර කිරීම අනිවාර්ය වේ. පැහැදිලි කතාව සම්පූර්ණ කන පැලෙන්න උත්තරයක් තියෙනවා මෙතනනේ. අනිවාර්ය නැහැ. ලිඛිත ගිවිසුමක් තියෙනවා නම් එහි මෙවැනි විටක හවුල් ව්‍යාපාරය ඈවර කිරීමක් අවශ්‍ය නැත කියලා අදහසක් ඇතුළත් කරලා තියෙනවා නම් ඈවර කරන්නේ නැහැ. එහෙම නොවේ නම් අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර නීතිය අනුව ඈවර කළ යුතුයි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙට යමු. පහත දැක්වෙන තත්වයන්ට අදාළ වන මූලාශ්‍රය සඳහන් කරන හවුල් ව්‍යාපාර මූලාශ්‍රය. බුන්වත් හවුල්කරුවෙකුගේ වගකීම් කොටස නුබුන්වත් අය බාර ගන්න ඕනේ. මතකනේ? අවසන් ප්‍රාග්ධන ශේෂයන් අනුපාතයට. මේකට අදාළ මූලාශ්‍රය මේක නියම කළේ නීතියකින්ද නැහැ. මොකෙන්ද? අධිකරණ තීන්දුවකින්. මොකද්ද තීන්දුව? ගානර් එදිරිව මරේ තීන්දුව. ඔය භාගයට හො කීප සැරයක්. එකවුන්ට් වලට ඇහුවා. ගානර් එදිරිව. ගානර් එදිරිව මරේ තීන්දුව. දෙක. හවුල්කරුවන් උපරිම 20 දෙනෙකුට සීමා කරලා තියෙනවනේ. හවුල් ව්‍යාපාරෙ ඉන්න පුළුවන් 20යි. 20ට වඩා ඉන්න පුළුවන් විකල්ප තුනක් අපි දන්නවනේ. මතකනේ වරලත් ගණකාධිකාරීන්ගේ හවුල් ව්‍යාපාරට පුළුවන්. නීතිවේදීන්ගේ හවුල් ව්‍යාපාර සඳහා පුළුවන්. කොටස් තරවකරුවන්ගේ හවුල් ව්‍යාපාරට පුළුවන් 50කට වුණත් තියෙනවා. අනිත් සෑම එකටම 20යි. 20ක් කියලා තීරණය කරේ මොකද්ද? මතකද? හවුල් ව්‍යාපාර නීතිය නෙවෙයි. මොකද්ද? සමාගම් නීතිය. 2007 අංක 7 දරේ අංක ඕනේ නිකම් ලියන්න. 2007 සමාගම් නීතිය. අංක වලින් පුළුවන් තරම් ඈත. මොකද අංක ලියන්න ගිහලා අංක වැරදුනොත් මොකද වෙන්නේ? 2007 අංක 7 කියනකොට ඔයගොල්ලෝ අංක 8 ලියුවොත් මොකද වෙන්නේ? දැන් නීතිය තියෙන උත්තරේ හරි. අංක 8යි නීතියක් නෑනේ. ලකුණු බිඳුවයි. ඒ අවශ්‍ය ගන්න එපා. 2007ත් අමතක නම් සමාගම් නීතිය කියලා ලියන්න. ඒත් ලකුණු ලැබෙනවා. තුන්වෙනි එක. ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 18 වැඩි නම් ලිඛිත ගිවිසුමක් තබා ගැනීම අනිවාර්ය කරලා තියෙනවානේ. මොකෙන්ද? 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. එහෙනම් එකට ලියුම ඇති මෙහෙම කෙටියෙන් 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත.
හවුල්කරුවන්ගේ වගකීම ඒකාබද්ධ හා සාමූහික බව. හවුල්කරුවන්ගේ වගකීම ඒකාබද්ධ හා සාමූහික බව. මතකනේ? ඒකට දාලා මුල අස්සේ මොකද්ද? කෙන්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තීන්දුව. මතකනේ? කෙන්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තීන්දුව. කෙන්ඩෝල් ඉදිරිව කෙන්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තීන්දුව. අපි ඊළඟ ගැටලුවටත් මාරු වෙමු. බහුවර්ණ ප්‍රශ්න අභ්‍යාස කීපයක් වඩාත් නිවැරදි පිළිතුරට පෙරටුව ඇති කොටුවේ හරි ලකුණක් යොදන්න. කේවලුස්වාම් ව්‍යාපාරයකට අදාළ නොවන සංකල්පයත් ප්‍රකාශනය වන්නේ. තනි පුද්ගල ව්‍යාපාරයකට අයිති නැති සංකල්ප. ප්‍රාග්ධන මූලාශ්‍ර සීමිත වීම හරි. අදාළයිනේ. නිෂ්පාදනය කළ නොහැකි වීම අදාළද? නෑනේ. කේවලුස්වාම් ව්‍යාපාරයකට නිෂ්පාදනය කරන්න පුළුවන්. භාණ්ඩ විකුණන්න පුළුවන්. මිලදී ගන්න පුළුවන්. සේවා සපයන්න පුළුවන්. පුළුවන්. ඒක තමයි මම හිතන අදාළ නොනේ. විදේශ වෙළඳපොළට භාණ්ඩ විකිණිය හැකිවීම. ඕක කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අදාළයි. ගෝලීය වෙළඳපොළ කටයුතු සීමිත වීම. රටවල් ගණනාවකටම භාණ්ඩ අලෙවි කරන මහා පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් යන්නේ නැහැ කේවලුස්වාම ව්‍යාපාරය. ඒකත් හරි. නෛතික පැවැත්මක් නොමැති වීම. සංස්ථාපනය කරන්නේ නැහැනේ. නෛතික පැවැත්මක් නැහැ. එහෙනම් මොකද්ද අදාළ නොවන ප්‍රකාශය? 2. නිෂ්පාදනය කළ නොහැකි වීම කියන එක තමයි උත්තරේ. 2. ඊළඟ ගැටලුවට අපි යමු. නෛතික පුද්ගලිකත්වයේ නොමැති පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධානය වන්නේ. දැන් නෛතික පුද්ගල භාවය ලැබෙන්නේ මොකද්ද වෙන්න ඕනේ? සංස්ථාපනය කරන්න ඕනේ. සංස්ථාපනය කරන්නත් ඕනේ, පෞද්ගලිකංශය වෙන්නත් ඕනේ. තේරුණාද? සීමිත නිල්වලා පුද්ගලික සමාගම. මොකද කියන්නේ? ඒක වෙන්න පුළුවන්. මොකද පුද්ගලික සමාගම් රාජ්‍යංශෙත් තියෙනවා, පෞද්ගලිකංශෙත් තියෙනවා. දෙකේම තියෙනවා. හරිද? නිසා මේ උත්තරෙත් ගන්න පුළුවන්. නමුත් අපි එතනින් අපි නතර වෙන්නේ නැහැ. මොකද යට තියෙන්න පුළුවන් මීට වඩා කෙලිම පෞද්ගලික අංශයටම පමණක් ආවේනික උත්තරයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක තමයි හොඳම උත්තරේ. එහෙම නැත්නම් අපි මේකට එන්නේ. හරිනේ? නෛතික පුද්ගලිකත්වයේ නොමැති පෞද්ගලික අංශ ව්‍යාපාර. මහරගම නගර සභාව කොහෙත්වම බැරජේනේ. පළාත් පාලන ආයතනය. ගංගා සහ සමාගම. ගංගා සහ සමාගම ගන්න පුළුවන්ද? පුළුවන්. ඒයි ඒක හවුල් ව්‍යාපාරය. සීමා සහිත නෑනේ. මේක සමාගමාවට සීමා සහිත නැත්තම් සමාගම આવුත් ඒ කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරය. ඒක අනිවාර්යෙන් පුද්ගලිකාංශය. හැබැයි ගන්න බැරි මොකෝ. sorry. නෛතික පුද්ගලිකත්වයේ නොමැති පෞද්ගලිකාංශය. හරිනේ? හරි. ඒක තමයි උත්තරය නං. එහෙනම් මේක පෞද්ගලිකාංශයටත් අයිති නෛතික පුද්ගල භාවයක් නෑ. අපි මේකත් බලමු. සීමා සහිත ඇල්ල සමුපකාර සමිතිය. තියෙනවනේ. තියෙනවා. මොකද්ද? නෛතික පුද්ගල භාවය තියෙනවා. පුද්ගලිකාංශේ ගන්න බෑ. සීමිත දිල්ලාර සහ සමාගම. පොදු සමාගමක් නෛතික පුද්ගල භාවය තියෙනවා. ඒකත් රාජ්‍යංශෙත් තියෙනවා, පෞද්ගලිකාංශෙත් තියෙනවා. ඒකයි කේස් එක. තේරෙනවද? හරිනේ. මේ අන්න දැන් 1.5 මේ 1.5 රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම තියෙනවා. දැක්කද? හොඳ ප්‍රශ්නයක් මේක. ඒ නිසා දෙකම සිලෙක්ට් කරන්න එපා. මොකද නෛතික පුද්ගල භාවය නැති වෙන්නත් ඕනේ, පුද්ගලිකාංශ වෙන්නත් ඕනේ. ඒකට හරියන්නේ මේක. අනික කොහොමවත් 1.5 ගන්න බෑ. ඇයි? එකක් අංශ දෙකේම තියෙනවා. අනිත් එක මේවට මේක තියෙනවනේ. සංස්ථාපනය කරනකොට කොහොමද මේ දෙක ගන්න බෑ. එහෙනම් උත්තරේ 3. ඊළඟ ගැටලුවට යමු. ආකාශ සහ සමාගම පිහිටුවීම සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශ තෝරන්න. මොකද්ද මේ කියන්නේ? ආකාශ සහ සමාගම කියන්නේ මොකද්ද? පැහැදිලිවම හවුල් ව්‍යාපාරයක්. වගකීම අසීමිත හවුල් ව්‍යාපාරයක්. සමාගමක් නෙවෙයි. සමාගම වචනේ තිබුණාට කලබල වෙන්න එපා. සමාගම වචනේ තියෙන්නේ සාමාන්‍යයෙන් එංගලන්තේ තියෙන හවුල් ව්‍යාපාර වලටමයි. අපේ රටේ පවා හවුල් ව්‍යාපාර වල සමාගම වචනේ යෙදෙන අවස්ථා තියෙනවා සීමා සහිතව. සීසාපදේ නෑනේ. සීසාපදේ ආවනම් සීමිත සමාගම. එහෙනම් මේක හවුල් ව්‍යාපාරයක්. මේක පිහිටුවීම හවුල් ව්‍යාපාර ඇති කිරීම සම්බන්ධයෙන් වඩාත්ම නිවැරදි ප්‍රකාශය. නිකන් කියන්නේ මේ උත්තර නොබල මොකක්ද කතාව? හවුල් ව්‍යාපාරයක් පිහිටවනවා කියන්නේ මොකක්ද? මොකක්ද කියන්නේ? හවුල් ගිවිසුමක් ඇති කරගන්නවා කියන එක. හවුල් ගිවිසුමක් ගොඩනගනවා කියන එකනේ. මොකද හවුල් ගිවිසුමකින් හවුල් ව්‍යාපාරේ විකසිත වෙන්නේ. හවුල් ගිවිසුම තමයි හවුල් ව්‍යාපාරේ උත්පත්තිය වෙන්නේ. තේරෙනවද? ගිවිසුමක් නොමැතිව අපි කියනවා අපි හවුල් ව්‍යාපාරයක් කරගෙන යනවා. අපි යන ගිවිසුමක් තියෙනවා. නෑ ගිවිසුමක් නෑ.
ඒ කියන්නේ ලිඛිතව නැද්ද? නෑ ලිඛිතවත් නෑ. වාචිකවත් නෑ. ඇඟවීමෙන් එත් නෑ. ඒ බොරු. එහෙමනම් හවුල් ව්‍යාපාරයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාරයක් කියන්නේ ගිවිසුමකින් තමයි එළියට එන්නේ. තේරෙනවද? එහෙනම් එහි ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි. ඒක අවශ්‍යම නෑනේ. ව්‍යාජ නාමයක් නම් නේ කොන්නේ. ඒ ව්‍යාපාර නාමය සංස්ථාපනය කළ යුතුයි වැරදි. නමක් සංස්ථාපනය කරන නමක් ලියාපදිංචි කරනවා. ඒ ව්‍යාපාර නාමය සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ලියාපදිංචි කළ යුතුයි. ඒක සම්පූර්ණ වැරදිනේ. පළාත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා යටතේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි. අන්න ඒක හරි. අන්න ඒක හරිනේ. අන්න ඒක හරි නේද? හරිනේ. හරි. නමුත් ඒකත් වෙන්නේ හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්න එපා. ආරම්භ කරාමනේ හවුල් ව්‍යාපාරය ඇති කරාම නම ලියාපදිංචි කරන්නේ. බලමු ඊළඟ එක. හවුල් ගිවිසුමක් ඇති කරගත යුතු බව. මොකක්ද උත්තරේ? මේ දෙකම හරි වඩා ප්‍රබල උත්තරේ මොකද්ද? පස්වෙනි උත්තරේ. මොකද හවුල් ගිවිසුමක් ඇති කරගත්තම තමයි හවුල පිහිටුව වෙන්නේ. ගිවිසුමක් ඇති කරගත්තම හවුල ස්ථාපනය කළා වෙනවා. නම අයිතිකරුවන්ගේ නම් වලින් බැහැර නමක් නම් අන්න හතරවෙනි උත්තරේට යනවා. නම ලියාපදිංචි කරනවා. එහෙනම් උත්තරේ මොකද්ද? 5. ඊළඟ ප්‍රශ්නත් යමු. ව්‍යාපාර සංවිධානයකට නෛතික පුද්ගල භාවයක් තිබීම හේතුවෙන්. ව්‍යාපාර සංවිධානයකට නෛතික පුද්ගල භාවයක් තිබීම හේතුවෙන් මොකද වෙන්නේ? අයිතිකරුවන්ගේ වගකීම් සීමිත බවට පත් වෙනවා. ද නෑ. නෛතික පුද්ගල භාවයේ වගකීම සීමිත වීමේ සම්බන්ධයක් නැහැ. අයිතිකරුවන්ගෙන් බැහැර වූ අකණ්ඩ පැවැත්මක් හිමිව ඇත. ඒක හරි නේද? නෛතික පුද්ගල භාවයේ තියෙනවා නම් හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් තියෙනවනේ. ඒ කියන්නේ ව්‍යාපාර නාමය නමින් නීති හමුර යන්න පුළුවන්. ව්‍යාපාරය නීති හමුවේ පුද්ගලයෙක් වශයෙන් කෘත්‍රිම පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නවා. එහෙනම් හිමිකරුවෝ මිය ගියාට ව්‍යාපාරෙ මියන්නේ නැහැ. අයිතිකරුවන්ගෙන් බැහැර වූ අකණ්ඩ පැවැත්මක් හිමිවත කියන එක හරි බොහෝ විට. බලමු අපි එතනින් නතර වෙන්නේ නැහැ. මම හැමදාම කියන උත්තර පහම කියවන. මොකද මේට වඩා පිරිසිදු නිර්වුල් උත්තරයක් යට තියෙන්න පුළුවන්. විසුරුවා හැරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය වෙත. එහෙම එකක් නැහැ. ඒක ඕනම ව්‍යාපාරයකට උසාවි නියෝගයක් දෙන්න පුළුවන්. ප්‍රාග්ධනයේ සපයා ගැනීම මාර්ග සුලභ වී ඇත. ඒකත් සම්බන්ධයක් නැහැ නේ. අයිතිය වෙනත් අයෙකුට පැවරීම පහසු වෙත. ඒකත් සම්බන්ධයක් නැහැ. උත්තරය අරක තමයි. මොකද්ද? හිමිකරුවන්ගෙන් බැහැර වූ අකණ්ඩ පැවැත්මක් තියෙනවා. 2. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. තනි පුද්ගල ව්‍යාපාර ආරම්භීමට බොහෝ ආයෝජකයන් පෙළඹීමට ප්‍රවණතාවයක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකය. දැන් ගොඩක් අය කේවල ස්වාම ව්‍යාපාර ආරම්භ කරනවා. ලංකාවේ ව්‍යාප්තිය වැඩිත් ඒකනේ. අලුතෙන් එන ඇත් බලන්න කොහොම හරි ඉක්මනින් කේවල ස්වාම ව්‍යාපාරයකට යන්න කැමැත්තක් දක්වනවා. ඉක්මනින් කේවල ස්වාම ව්‍යාපාරයක් ආරම්භන්න පෙළඹීමක් තියෙනවා. මොකක්ද හේතුව? ලාභ ලැබිය හැකි වීම. හරිද උත්තරේ? ඒක ඉතින් ප්‍රබල නෑනේ. ඔව් ඉතින් ලාභ ලබන්න පුළුවන් තමයි ඉතින්. කේවල ස්වාමීනේ හවුල් ව්‍යාපාර ලබන්න පුළුවන්. සීමිත පෞද්ගලික සමාගමෙන් ඒත් ලාභ ලබන්න පුළුවන්. නිදහස් ව්‍යාපාර තීරණ මත ලාභ ලැබිය හැකි නිසා. අරිට වඩා මේ උත්තරේ ප්‍රබලයි නේද? මේකේ දෙපැත්තක් කියනවනේ. තනි පුද්ගල ව්‍යාපාරිකයට නිදහසේ තීරණ ගන්න පුළුවන්. ස්වාධීනතාවයේ තියෙනවා. කවුරුත් මත යැපෙන්නේ නැහැ. නිදහස් තීරණ ගන්න අරගෙන ලාභ උපයන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි හොඳම උත්තරේ. නීතිමය බලපෑම අවම නිසා. ඔව් නීතිමය බලපෑම අඩු එකත් හරි. ඊට පස්සේ පහසුවෙන් ආරම්භය හැකි නිසා. ඒකත් හරි සංකීර්ණ ක්‍රියාවලියක් නෑනේ. තමාට ව්‍යාපාරය සඳහා වඩාත් කැපී හැකි නිසා. ඒකත් හරි. නමුත් වඩා හරි මොකද්ද? මේ උත්තර හැම එකේම ගන්න පුළුවන්. නමුත් දෙයන්සයක් ගැන කියවන පරිපූර්ණ උත්තරය මොකද්ද? 2යි. අන්න මේක උත්තර පහම වගේ හරි. මෙවන් අවස්ථාවක අපි බලනවා තව පැතිකඩ කීපයකින් ගොනු වෙච්ච පැතිකඩ කීපයකින් සකස් වෙච්ච පරිපූර්ණ උත්තරය මොකක්ද? ඒක තමයි සිලෙක්ට් කරන්නේ. එහෙනම් උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නේ බලමු. ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන නීති ඇතුළත්ව ඇත්තේ. මේක විභාගයට අහු ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන නීති ඇතුළත්ව ඇත්තේ. හවුල් ව්‍යාපාර ආඥා පනතේ තියෙනවනේ. ව්‍යාපාර නාම ආඥා පනතේ තියෙනවා. ආරුඩ් නාමයක් නම් මේ පනතරති නාමය ලියාපදිංචි කරන්න ඕනේ. සමාගම් පනත ඇතුළත් වෙලා තියෙනවා. හවුල්කරු සංඛ්‍යාව 20ක් කියලා කියනවා 519 වගන්ති 90. වංචාව ලැබීමේ ආඥා පනත අදාළයි. ආරම්භක ප්‍රාග්ධනයේ රුපියල් 18 වැඩනම් ගිවිසුම ලිඛිතව තබා ගන්න නියම කරලා තියෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? ඉහත සියල්ලම. හතරම හරිනම් කිසිදු වාදයක් නැහැ. ඔක්කොම ගන්න පස්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නයක් බලමු. හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමේදී වඩාත්ම ප්‍රබලතම ක්‍රියාමාර්ගය වන්නේ. හවුල් ව්‍යාපාරයක් පිහිටුවීමේදී වඩාත්ම ප්‍රබලතම ක්‍රියාමාර්ගයක් වන්නේ. මම මේ ප්‍රශ්නේ මට හොඳට මතකයි. මම අවුරුදු කීපයක්ම ළමයිට දෙනවා පුරුදු වෙන්න.
ළමයිට දෙන හොඳ ව්‍යායාමයක්. හැම අවුරුද්දම ළමයි විශාල පිරිසක් මේක වරද්දව ගන්න. බලන්න හොඳට. හවුල් ව්‍යාපාරයක් පිහිටුවීම. හවුල් ව්‍යාපාරයක් ඇති කිරීම. දී ප්‍රධානම ක්‍රියාමාර්ගය මොකද්ද? ව්‍යාපාර නාමයක් තෝරා ගැනීමද? නෑනේ. නමක් තෝරා ගැනීම අතිරේක දෙයක්නේ. නමක් තෝරගත්ත කියලා හවුල් ව්‍යාපාරයක් ස්ථාපනය වෙන්නේ නෑනේ. බිහි වෙන්නේ නෑනේ. බිහි වෙන්නේ නෑනේ. හවුල් ගිවිසුමක් තෝරා ගැනීම. අන්න ඒක හරිනේ. හවුල් ගිවිසුමක් තෝරා ගැනීම. හවුල් ගිවිසුමක් තෝරා ගැනීම. ඒක හරි වගේ. නමුත් අපි එතනින් නතර වෙනවද? වෙන්නේ නෑ. මොකද ඊට වඩා හොඳ විනිවිද භාවයෙන් යුක්ත පරිපූර්ණ උත්තර තියෙන්න පුළුවන්. හවුලේ පරමාර්ථ තීරණය කිරීම. ඒකත් තරම්ම අදාළ නෑනේ. පරමාර්ථ තීරණය කරා කියලා හවුල් ව්‍යාපාරෙ බිහි වෙන්නේ නෑනේ. හවුල් ඔප්පුවක් ඇති කර ගැනීම. හවුල් ඔප්පුවක්. ඒක හරිද? ඒක හරි නේද? හවුල් ඔප්පුවක් කියන්නේ මොකද්ද? ලිඛිත ගිවිසුමක් ඇති කර ගැනීම. හරිනේ. හවුලක් පිහිටවන කියන්නේ මොකද්ද? ගිවිසුමක් ඇති කර ගන්නවනේ. එහෙනම් හවුල් ඔප්පුවක් ඇති කර ගන්නවා කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ගිවිසුමමනේ. මේ කියන්නේ ගිවිසුමක් ඇති කර ගැනීමනේ. ගිවිසුමක් ඇති කර ගැනීම තමයි මේ කියන්නේ. ගිවිසුමක් ඇති කර ගැනීම. හරිනේ. හවුල් ව්‍යාපාර කාර්යාලයේ පිහිටන ස්ථානය නෑ. හවුල් ව්‍යාපාර වල කාර්යාලයක් අනිවාර්ය නෑනේ. කාර්යාලය තියෙන සමාවට. ඒකත් වැරදි. එහෙනම් හොඳම උත්තරේ මොකද්ද? හවුල් ගිවිසුමක් තෝරා ගැනීම නෙවෙයි. මේ තෝරා ගැනීමේ වරද තියෙන්නේ. මේ උත්තර දැන් බැලුව බැලමට දෙකක් හරි හතරක් හරි. තේරුණාද? නමුත් දෙක වැරදියයි. හවුල් ගිවිසුමක් තෝරගන්න බෑනේ. මේ කිරිද නිකන් හවුල් ගිවිසුම් කලින් හදලා මුද්‍රණය කරලා පෙවුමන්ට් එකේ විකුණන තියනවා වගේ කන්න මේ කියන්නේ. එහෙම නෑ. ගිවිසුම් තෝරගන්න බෑ. අපි ගිවිසුම ඇති කරගන්න ඕනේ. එහෙනම් හවුල් ඔප්පුවක් ඇති කර ගැනීම කියන එක හරියටම හරි. ගිවිසුමක් ඇති කර ගැනීම කියන අර්ථය තියෙනවා. එහෙනම් පිළිතුර මොකද්ද? මේ කියන්නේ හවුල් ගිවිසුමක් ඇති කර ගැනීමෙන් තමයි හවුලක් පිටවන්නේ. එහෙනම් උත්තරේ 4. හවුලක් නීති විරෝධී තත්වයට පත්විය හැක්කේ. හවුලේ කටයුතු නීති විරෝධී වෙන්නේ කොහොමද? හවුල් ගිවිසුම කඩ කළ විට නෙවෙයිනේ. හවුල් ඔප්පුව කඩ කළ විට ඒත් නෙවෙයිනේ. ව්‍යාපාර කටයුතු ඉටු නොකරන විට නෑ. ඒක අක්‍රියයි. නීති විරෝධී නෑනේ. වසරකට වැඩි කාලයක් ව්‍යාපාර කටයුතු අත්හිරූ විට ඒත් ඉතින් නීති විරෝධී නෑනේ ඒක. පසු නීතියකින් ව්‍යාපාර කටයුතු අනීතික වන විට අන්න ඒක තමයි උත්තරේ. පසුව සම්මත කරන නීතියකින් ව්‍යාපාරයේ කටයුතු අනීතික වෙනවා. නීති විරෝධී වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම නීති විරෝධී හවුලක් බවට පත් වෙනවා. ඈවර කරන්න වෙනවා. එහෙනම් උත්තරේ 5. උදරුවනේ අපි අද එතකොට 4 වන පාඩම් මේකකට අදාළව ව්‍යාපාර සංවිධානය යටතේ හවුල් ව්‍යාපාර හා සම්බන්ධ ඒකකයේ සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරා පරිපූර්ණ අර්ථකථනයක් දුන්නා. ඔබ පාසල් අධ්‍යාපනය ලැබුවත් නොලැබුවත් මම හිතනවා මේ අපේ DP වැඩසටහනේ මේ හවුල් ව්‍යාපාර සම්බන්ධ පරිච්ඡේද පරිශීලනය කරොත් ඔබ අධ්‍යයනය කරොත් ඔබට කිසිම ගැටලුවක් නැහැ. විභාගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. අපි ඉදිරි පාඩම් වලදී අපි තවත් වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා.